හරි මොකද ඒකෙන් ආයුබෝවන් හැමෝටම හරි හැමෝම පරිස්සමෙන් ඉන්නවා කියලා හිතනවා. හරි. ඉතින් මේ උන් අද දවසේ අපි පුතේ ගනුදෙනු වල විත්වනියාවේ හරි දෙවෙනි කොටස තමයි අද දවසේ අපි කරන්නේ. ගනුදෙනු වල විත්වනියාවේ දෙවෙනි කොටස තමයි අපි අද දවසේ කරන්නේ. හරි. ඉතින් දැන් අද සෙමිනාර් එකේ හතරවෙනි දවස. හරි. සෙමිනාර් එකේ හතරවෙනි දවස පොඩි පණිවිඩ කීපයක් කියන්න තියෙනවා. හරි. පණිවිඩ කීපයක් කියන්න තියෙනවා අනිවාර්යයෙන්ම මේ පණිවිඩත් එක්ක මම කරගෙන යද්දී අනිවාර්යයෙන් මේ පණිවිඩ කීපය කියන්න. හරි. ඉතින් තව කීප දෙනෙක් ජොයින් වෙනකම් කුංචි විස්තර ටිකක් කියන්න. හරි. ඉතින් අපි දැන් හතරවෙනි කියන්නේ ගිණුම්කරණයේ ආරම්භයත් එක්ක ගිණුම්කරණයේ හතරවෙනි පාඩම, පස්වෙනි පාඩම සහ හයවෙනි පාඩම අපි දැන් මේ කරගෙන යනවා. හරි. ඉතින් ඒකත් එක්ක ඔයාලට අද දවසේ මම එදා ඔයාලට මතක ඇති ගනුදෙනු වල විත්වනියාය හරි ගනුදෙනු වල විත්වනියාය පාඩම මේ ඔයාලට එදා සම්පූර්ණයෙන්ම කියලා දුන්නා. කියලා දීලා මම කිව්වා ඔයාලට අද දවසේ ඒකේ දෙවෙනි කොටස කරනවා. මොකද මේ අභ්‍යාස ටික උදේ අද දවසේ වෙනම කෙරුණොත් හොඳයි කියන මතේ මම ඉන්නේ හින්දා මම හිතුවා ඒක අභ්‍යාස ටික අද දවසේ කරමු කියලා. හරි. ඉතින් මේ මොකද නැත්තම් පුතේ එකම දවසේ ඔක්කොම ටික කරලා අභ්‍යාස ටික සමහරවිට මේ ඔයාලට ඒ වෙලාවෙම කරන්න එදා හැකියාව තිබ්බා. ඒ වුණාට හදිසියෙන් කරනවට වඩා මට හිතුණා තව දවස් අරගෙන කමක් නැහැ. හරි. තවත් දවසක් අරගෙන ඔයාලට අදාළ කටයුතු ටික මේ කරලා දෙන්න තිබ්බනම් හොඳයි කියලා. හරි. ඉතින් ඒකත් එක්ක උදේ සමහර වෙලාවට පොඩි කවුන්ට් වල පොඩි ප්‍රශ්න තියෙයි. ඉතින් ඒක ඔයාලා මැනේජ් කරගන්න. හරි. ඉතින් මේ ඒක පොඩ්ඩක් මැනේජ් කරගන්න අද දවසට. හරි. ඉතින් ඒ හින්දා මේ දැන් අපි ළඟදීම පටන් ගන්නවා පේපර් ක්ලාස් එක. හරි. ඉතින් පේපර් ක්ලාස් එක මේ අපි සාමාන්‍ය ළඟදීම පටන් ගන්නවා ඒ දවස් ටික. හරි. ඒ අදාළ දේවල් ටික කිවිතරේ ඉස්සරහට කියන්න. හරි. ඉතින් දැන් අද දවසේ අපි බොහෝ දුරට අපි මම කියන්න ඊළඟ දවසේ මොකද වෙන්නේ කොහොමද කරන්නේ අපි මොනවද ඊළඟ දවසේ වෙන්නේ කරන්නේ කියන එක අපි මැදින් සෙමිනාර් එක මැදින් අපි අනිවාර්යයෙන්ම මම ඔයාලට කියන්න. හරි. ඉතින් හොඳයි. ඉතින් අද දවසේ ඇත්තටම මේ උදේ ඔයාලා ආපු එක ගැන ගොඩක් සතුටුයි. හරි. මොකද හේතුව දැන් එදා දවසේ මම තියරි එක කියලා දුන්නානේ. හරි. ඉතින් අභ්‍යාස කරද්දී සමහරවිට හිතුණා දැන් අභ්‍යාස ටික කරන්න නම් එච්චර ලොකු පිටක් එන්නේ නැහැ කියලා ඒවා පිටක් අදත් ඉන්නවා. හරි. ඉතින් හරි සතුටුයි ඒ හින්දා. හරි. මොකද උමනාවක් වෙනවනේ. ඒ හින්දා තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි. උදේ මේ දැන් ඔයාලට අනිත් පරණ පාඩම් ටික බලා ගන්න බැරුණා නම් ඒ ටික YouTube එකට දාලා තියෙන්නේ. හරි. ඒ ටික YouTube එකට දාලා තියෙන්නේ. ඒ හින්දා මේ අනිවාර්යයෙන්ම ඒකෙන් ඔයාලට මේ YouTube එකකින් ඒ අදාළ පාඩම් ටික ඊයේදී කරපු පාඩම වලට වෙනකම්ම YouTube එකට අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඒකෙන් ඒ ටික බලා ගන්න පුළුවන්. හරි. මම හිතනවා දැන් අද දවසේ අපි මේ පාඩම ඉවරනාට පස්සේ හරි අද දවසේ මේ පාඩම ඉවරනාට පස්සේ YouTube එකේ මේ නම මගේ නම වයිකේ කුමුදේශාලිස් කියලා. හරි. කුමුදේශාලිස් කියලාමයි කියන්නේ. ඔයාලා මේ දැන් සමහර අයට ලින්ක් විතරක් හම්බෙන කට්ටිය ඉන්නවනේ. හරි. ලින්ක් එක විතරක් කියන කුමුදේශාලිස් කියලා කියන්නේ. ඉතින් ඔයාලට ඒකෙන් බලා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් සමහර මම දන්නවා කට්ටිය ඉන්නවා මේකට එන්න ලින්ක් එක විතරයි හම්බෙලා තියෙන්නේ. හරි. ඒක මම දාපු මැසේජ් එකක් නෙවෙයි සමහරවිට යාළුවෙක් කියපු මැසේජ් එකක් එද්දී ලින්ක් එකෙන් ඔයාලා ජොයින් වෙලා ඉන්නවා. හරි. එහෙනම් මගේ නම්බර් එක තියෙනවා. මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාලා මේ ගෲප් ලින්ක් එකක් ඉල්ල ගන්න දැන් නෙමෙයි පස්සේ. හරි. මේ ගෲප් ලින්ක් එකක් ඉල්ල ගන්න මේ නම්බර් එකට ගෲප් ලින්ක් ගොඩක් අය දෙතුන් දෙනෙක් කියලා තිබ්බා මේ ඒ විදිහට ඒක කරගන්න. ප්‍රශ්නයක් නැහැ. හරි. ඉතින් මේ ඔයාලට පරණ පාඩම් ටික උදේ මේකෙන් බලා ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. හරි. හොඳයි. එහෙනම් අපි වැඩි වෙලාවක් ගන්න නැතුව වැඩ ටික පටන් ගමු. හරි. අද දවසේ අපිට හොඳ ඉලක්කයේ ගණන් ටික හදා ගන්න තියෙන්නේ. හරි. ඉතින් ගණන් හදලා ගමු අද දවසේ පොඩ්ඩක් කතා කරමු. අපි වෙනදා ඇත්තටම දැන් හැමදාම මේ කරන්නේ ගොඩාක් වෙලාවට පාඩම පටන් ගන්න වෙලාව ඉඳලා මට ඉවර වෙන වෙලාව දක්වා ඒ පාඩම එදාට ඉවර කරන්න ඔයාලට මේ දේ කරලා දෙන්න අනිවාර්යයෙන්ම වමනාව තිබ්බා. හරි. ඉතින් ඒක වැඩි මම මුකුත් කතා කරන්නේ නැහැ. ඔයාලට ඒක තේරෙන්නේ නැති. හරි. උගන්නන එක විතරයි කරේ. අද දවසේ පොඩ්ඩක් කතා කරමු. පොඩි විස්තර ටිකක් තියෙනවා. පොඩක් අය ඇහුවා පාඩම් කරන්නේ කොහොමද කියලා ඇහුවා. හරි. ඊට පස්සේ පේපර් ක්ලාස් එක කවද්ද පටන් ගන්න කියලා ඇහුවා.
තේම ක්ලාස් එකේ group එකට add කරන්න කියලා කිව්වා. හරි. ඉතින් ඔය වගේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒ ප්‍රශ්න වලට අපි ඉක්මනට මේ මම උත්තර ටික දෙන්න. එමෙන්න එක යන ප්‍රවාහය. හරි. එහෙනම් අද දවසේ අපි පටන් ගන්නෙ විද්‍යුත් සඳහන් න්‍යායයේ second part එක. හරි. ඔයාලට ලැබිලා තිබ්බ PDF එක කියන්නේ ගිය සතියේ PDF එකේම අපි ගණන් ටික අපි කරන්නේ. හරි. ඉතින් අද එතනින් ඉඳලා අපි පටන් ගමු. හරි. හොඳයි. ඒකත් එක්ක පුතේ ගිය සතියේ අපි කරපු ටික චුට්ටක් මතක් කරගමු නේ. ඒක හොඳයි. හරි. දැන් මේ අද දවසේ පටන් ගන්න පොයින්ට් එක මේ තියෙන්නේ. හරි. අද දවසේ පටන් ගන්න ටික තියෙන අපි පොඩ්ඩක් අපේ PDF එකේ උඩට ගිහිල්ලා බලමු මොනවද තිබ්බේ කියලා. හරි. ගනුදෙනු වල දිත්ත බලපෑමෙන් පස්සේ ඉතින් 10 11 ශ්‍රේණි වල තිබ්බ පාඩම් ටික ඒ දාලා ලකුණු ප්‍රමාණය මතක ඇති. ලකුණු 9ක් තිබ්බා 2020 පේපර් එකේ. මේ ගනුදෙනු වල දිත්ත බලපෑම. හරි. ඊට පස්සේ දිත්ත සරා න්‍යාය යන මේ හැමදේම අපි ගිය සතියේ කතා කරා. හරි. ඉතින් ගිණුමක් කියන්නේ මොකද්ද? ඔන්න තියෙනවා පුතේ ගිණුමක ආකෘතිය. හරි. මතක ඇති. දැන් අද දවසේ මේවා පාවිච්චි කරන්න තියෙනවා අපිට. හරි. ඊට පස්සේ මෙන්න මෙතන මේ අත්‍යවශ්‍ය දෙයක් තියෙනවා. හරි. ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. පුතේ ගණන් ටික අද හරියටම හදමු. හරියටම වැඩේ කරගමු. ඊට පස්සේ ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට ඔයාලා යන්නේ මොන පන්තියටද ඒක කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. හොඳට වැඩ ටික කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි. ඉතින් ඔයාලට අපි බලමු මේ මෙන්න මේක පොඩ්ඩක් මතක තියාගන්න. අද දවසේ අපිට ගොඩාක් ඕනේ වෙන පාර්ට් එකක්. හරි. ඊට පස්සේ අපි ගොඩක් මේ එදා අභ්‍යාසත් එක්ක ඔයාලට මතක ඇති. අභ්‍යාස ගොඩක් තිබ්බා නේ. අභ්‍යාසත් එක්ක මෙන්න මේ ටික. විද්‍යුත් සටහන් න්‍යායට අනුව ගණන්වල සටහන් කරන ආකාරය අපි වෙන වෙනම ගිණුම් වල සටහන් කරා. හරි වෙන වෙනම එක එක ගණන්දෙනු අරගෙන වෙන වෙනම ගිණුම් වල සටහන් කරා. ඉතින් ඒ ටික පස්සේ තමයි අද දවසේ අපි එතන අපි මතක ඇති වලට 10ක් කතා කරා. ගොඩක් හොඳයි. ගොඩක් සාර්ථකයි. හරි ගොඩක් මේ ඇත්තට ෆීඩ්බැක් තිබ්බ හොඳයි. හරි ඉතින් සතුටුයි ඒ ගැන පුතේ ඔයාලට දෙයක් තේරුණා නම් ඒක හරි. ඒක එච්චරයි. හරි. ඉතින් මේ හරි. කොහොම හරි දැන් අද දවසේ තියෙන අභ්‍යාසංග 5. හරි? අභ්‍යාසංග 5 පස්වෙනි එක, 6 වෙනි එක, 7 වෙනි එක. හරි? 7 වෙනි අභ්‍යාසය තව ටිකකින් ඒ කියන්නේ සාමාන්‍ය 10 ටික දැන් අවශ්‍ය වෙන්නේ නැහැ. අභ්‍යාසංග 7 ඔයාලට 10 ටික ඔයාලගේ ගෲප් වලට වැටේ. එතකොට අපි ඒක අවශ්‍ය වෙන්නේ ටිකක් වෙලා ගිහිල්ලා. හරි? දැනට අපිට අභ්‍යාසංග 5යි අභ්‍යාසංග 6යි කරන්න තියෙනවා. හරි? මේ ගණන් ටික හදාගත්තා කියලා කියන්නේ හරි උදේ මුදල් පොත සුළු මුදල් පොත ඔය කියන ඒවා හරිය ලේසි කරගන්න 11 වසරේට වැරදි නිවැරදි කිරීමෙන් හරියම ලේසි කරගන්න හරි ඒ වැඩ ටික හොඳට කොට දාගන්න එනවා ඔන්න ඔයාලට මේ හොඳට ඒ අදාළ වැඩ ටික කරගන්න පුළුවන් වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරලා අත්‍යවශ්‍ය වැඩ ටික පටන් ගන්නවා මම ගිය සතියේ කිව්වා කතා කරපු දෙයින් මෙන්න මේ ටික මතක තියාගන්න අද දවසේ මේක ඕනේ වෙනවා කියලා හරි මෙන්න මේ ටික ඉතින් වත්කම් වියදම් වැඩිවීම හර අඩුවීම බැල උදේ කුංචි කොළ ළඟ තියෙනවා නම් පොඩි කොළ කෑල්ලක් හරි ඔයාලා ගණන් හදන්න මොකක් හරි කොළයක් පාවිච්චි කරගෙන ඉන්නවා නම් ඒ කොළේ හරි මම මෙන්න මේ ලියන එක පොඩ්ඩක් ලියා ගන්න පුළුවන් කරනවා වෙන කොළයක් පාවිච්චි කරනවා මොකක් හරි තියෙන කොළයක් මොකක් හරි තියෙන කොළ කෑල්ලක් අරගෙන හරි දැන් ගණන් හදද්දි පෙරල පෙරල බලන්න බෑනේ එන්න පොඩි කොළ කැරලක් ඉරලා අරගෙන හරි පැත්තකින් තියාගෙන දැන් මෙන්න මේ ටික ලියා ගන්න මම මේ කියන ටික මේ බෝඩ් එකේ ලියන ටික ලියා ගන්න හිමිකම් වගකීම් ආදායම් වැඩිවීම වැර අඩුවීම හර උදේ මෙන්න මේ ටික ලියා ගන්න මෙන්න මේක කොලයක් අරගෙන මේ කොලේ ලියාගන්න කොලේ ලියලා කොලේ පැත්තකින් තියාගන්න අද දවසේ අපිට ගණන් හදන්න අනිවාර්යයෙන්ම ඕන වෙනවා හරි අද දවසේ අපිට ගණන් හදන්න අනිවාර්යයෙන්ම ඕන වෙනවා මේ ටික ලියාගන්න වත්කම් වියදම් වැඩිවීම හර අඩුවීම වැර හිමිකම් වගකීම් ආදායම් වැඩිවීම වැර අඩුවීම හර හරි මේක මේ විභාගෙටම ලියාගෙන යන්න බෑ එහෙම යන්න එපා හරි सामान्य दानों विभागीय कॉपी करो අවුරුදු 100කට පනිෂ්මන්ට් හම් වෙනවද විභාගයේ මේක කොපි කරොත් විභාගයේදී කොපි කරොත් අවුරුදු 100ක් හම් වෙනවද 10 කීයද
5යි. තවනේ 5කට වගේ හම්බ වෙනවා පුතේ. හරි. ඉතින් මේ ඇත්තටම කියනවා නම් බොරුවට මේ අවුරුදු 5කට කට්ට ගන්න ඕනේ නැහැ නේ. ඔය වෙලාවට කොපි කරන්න try එකක් දෙන්න එපා. හරි. සමහර මේ ළමයි ඇවිල්ලා කියනවා මේ හරි. සමහර ළමයි ඇවිල්ලා කියනවා දැන් මේ අයියෝ මේ ටර්ම් ටෙස්ට් එකට වඩා ලේසි කොපි කරගන්න මේ පුළුවන් මේ දැනෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ නේ කියලා. ඔයාලගේ අයියලාටත් එහෙම කියලා දෙන්න. හරි. ඉතින් මේ මොකද්ද කොහොම හරි උදේ මේ හරි එහෙම ඇත්තටම කිව්වොත් මේකයි. හරි. බැරි වෙලාවකත් උදේ වැඩේ අවුල් වුණොත් හරි කියන්නේ කොපි කරන එක වගේ නෙවෙයි. අදිසියේ හරි කිසියම් ප්‍රශ්නයක් වුණොත් එහෙම අර අවුරුදු 5ක විභාග තහනම කෙසේ වෙතත් හරි ඊට පස්සේ ඔයාලගේ දැන් ගෙදර කට්ටිය කොහොම හරි කියලා මොකක් හරි පිළිගන්නේ ගහලා බැලලා හරි එතනින් ඉවරයි. නෑදෑයෝ දැනගන්නවා අතල්වාසියෝ දැනගන්නවා මුළු සංඝරයම දැනගන්නවා ගමවත් ඉන්න හම්බෙන්නේ නැහැ. එහෙම දේවල් වෙච්ච කට්ටිය ගැන අපි දන්නවා. හරි. අපේ කැම්පස් එකේ අපි දන්න කීප දෙනෙක් වෙනවද? දෙයක් වුණා අවුරුදු 3කට පුතේ මේ අවුරුදු 3කට ඇත්තටම කිව්වොත් අවුරුදු 3කට විභාග තහනම් කරා. දැනෙන ගැටලුවක් නේ. වටේ පිටේ හැමෝම බලන් ඉන්නේ මෙයා ගියා විභාගෙට. හරි. මේ හරි දැන් මේ කැම්පස් ගියා දැන් හරි මේ කොහොමද මේ දැන් හරිද දැන් රස්සාවක් තියනවද ප්‍රශ්නයක් නැද්ද? ඕවා තමයි බලන්නේ. හරි. ඉතින් ඒ හින්දා මතක තියාගන්න මේ මොකද්ද අහු වෙන්න නම් එපා පුතේ කියන්නේ ඔයාලගේ සම්පූර්ණ ජීවිතේම අවුල් වෙන වැඩක්. ඒ හින්දා ඒ කියන්නේ සමහර එක සැරයක් වුණා මේ මම පුංචි දෙයක් කියන්නම් ඔයාලා මේක ලියාගන්න. හරි. පුංචි දෙයක් කියන්නම් එක සැරයක් වුණා මේ මම දන්නම කෙනෙක්. හරි. මම දන්නම ඒ කියන්නේ පල්ලි කෙනෙක්ගේ යාළුවෙක්. හරි. පෙන්නන්න ගිහිල්ලා. ඒ කොපි කරලා නෙමෙයි පෙන්නන්න ගිහිල්ලා. හරි. ඉතින් දිස්ත්‍රික් එක A level දිස්ත්‍රික් පළවෙනියා බලාපොරොත්තු හිටපු කෙනෙක්. හරි. ඉතින් මේ කෙනෙක්ට පෙන්නන්න ගිහිල්ලා මම හිතන්නේ කම්බයින් මැත්ස් වලට A තිබ්බා, කෙමිස්ට්‍රි වලට A තිබ්බා, ෆිසික්ස් වලට no result. result එක ආවේ නැහැ. result එක එන්නේ නැති වෙන්නේ හේතුව තමයි පෙන්නපෙ. කොපි කරලා නෙමෙයි පෙන්නපෙ. ඉතින් අපරාධයි. මේ කිසියම් දිස්ත්‍රික් එක පළවෙනියා වෙන්න හිටපු කෙනෙක් හරි කිසියම් දිස්ත්‍රික් එක පළවෙනියා වෙන්න හිටපු කෙනෙක් මේ ඒ වගේ තැනකට ගියාට ඒ වගේ දෙයක් වුණාට පස්සේ ඇහෙන අපරාධයක්. හරි ඒ හින්දා නිකන් මතක තියාගන්න මම මේ ඔයාලා මේක ලියනකම් කතා කරේ. හරි අපි පේපර් ක්ලාස් එක මේ කතා කරගෙන යද්දි මේ පේපර් ක්ලාස් එකේදී ඔය එක එක දේවල් කියනවා පේපර් එක. සමහර ළමයි පේපර්ස් වල ඉන්ස්ට්‍රක්චර්ස් අහනවා. ඉන්ස්ට්‍රක්ටර් එකත් මම කීප දෙනෙක්ට කිව්වා හැම දෙයක්ම උදේ කතා කරනවා පේපර් ක්ලාස් එක පටන් ගන්න දවස් ඉඳලා පේපර් ක්ලාස් එක සම්පූර්ණයෙන්ම ෆ්‍රී යන්නේ කිසිම ගැටලුවක් නැහැ. හරි ඉතින් ඒ හින්දා ඔයාලා ඒක සියලු දේ සහභාගී වෙන්න ඉතින් ප්‍රශ්නයක් නැහැ. හරි හොඳයි ඉතින් මෙන්න මේක මම හිතනවා ලියා ගන්න ඇති කියලා. හරි දැන් අද දවසේ අපිට මේක ඕන වෙනවා. හරි බෝඩ් එක මැදම ලියාගෙන බැරි හින්දා මමත් ලියනවා පැත්තකින්. මමත් පැත්තකින් ලියා ගන්නවා. හරි අපි ලියාගමු වත්කම් සියදා වැඩි වීම අර අඩු වීම දර. පේනව නේද? හරි. හරි ඊට පස්සේ අපි බලමු හිමිකම් වගකීම් ආදායම් වැඩි වීම දර අඩු වීම හර. අඩු වීම හර. හොඳයි. එහෙනම් වැඩේ පටන් ගන්න තියෙන්නේ මුලින්ම අපි යනවාගේ පස්වෙනි ගානට හරි පස්වෙනි ගානට උඩටම ඉන්න ඊසතියේ කවුරු හරි කෙනෙක් ඊසතියේ දවසේ සහභාගී වෙන්න කරනවා නම් මම යාළුවට කියලා තියෙන්නේ YouTube එකට දැම්මා කියලා. හරි මම හිතනවා හැමෝම ඒක බලලා අද දවසේ සහභාගී වෙනවා ඇති කියලා මම හිතනවා. හරි හොඳයි එහෙම නැත්නම් කමක් නැහැ. හොඳට අහන් ඉන්න කිසිම ගැටලුවක් නැහැ. හොඳයි පුතේ අපි යමු අපේ ගානට. පාද දක්වා ඇත්තේ ව්‍යාපාරික ගනුදෙනු. හරි මහින්ද කියලා දිනවා. මහින්ද රාජපක්ෂ නෙමෙයි මහින්ද. හරි මොකක්ද මේ කියලා තියෙන්නේ? ඉහත දැක්වෙන ව්‍යාපාරික ගනුදෙනු නිවැරදිව ගිණුම්ගත කොට දක්වන්න. හරි. ඔන්න පුතේ ගිණුම් කීපයක් ගනුදෙනු කීපයක් තියෙනවා. හරි ඒ ගනුදෙනු කීපය අපිට ඔන්න ගිණුම් වල දාන්න තියෙනවා. හරි. මුලින්ම ඔයාලා මෙන්න මේ දේ කරන්න. හරි දැන් මම දන්නවා ඉස්සරහට මගෙන් අහන ඕන ප්‍රශ්න කීපයක්. ඒ ප්‍රශ්න වලින් එකකට උත්තරයක් මම දැන් දෙන්නම්. හරි. ඉතින් උත්තරේ තමයි හරි. ප්‍රශ්නේ තමයි
මම දන්නවා ඔයාලා තව ටිකකින් මගෙන් අහනවා මෙන්න මේ විදියට ගිනුම ගහන්න ඕනේද කියලා. හරි. ඒ කියන්නේ හරි ආකෘතිය ගහන්න ඕනේද කියලා ඔයාලා මගෙන් අහනවා. හරි. ඊයේ දවසේ ගොඩක් දුවලා පුතාලා මගෙන් අහුවා ඉංග්‍රීසි මීඩියම් සෙමින එක දවසේ මේ ඊයේ දවසේ මේ දැන් අපි අර T account එකක් කියලා කියනවනේ. T account එක ගහුවොත් ලකුණු දෙන්නේ නැද්ද? ඊට පස්සේ ස්ට්‍රක්චර් එක විතරද ගහන්න පුළුවන් වෙන්නේ? ඒ විදිහේ විස්තර ටිකක් ඇහුවා. හරි. ඔයාලා මෙහෙම කරන්න පුතේ. හරි සාමාන්‍යයෙන් දැන් ඕකට එක එක ගුරුවරු කියන විදිහ එක එක විදිහ වෙනවා. වෙනස්කම් තියෙනවා. හරි. ඒ දැන් ඔයාලගේ සර්ලා මැඩම්ලා කියන්නේ ඔයාලට උගන්වන්නේ සර් කෙනෙක් නම් සර් කියන්න පුළුවන් සමහරවිට T account ගහුවට කමක් නැහැ කියලා. තව කවුරු හරි කියන්න පුළුවන්. හරි. තව කවුරු හරි කියන්න පුළුවන් මෙන්න මේ අනිවාර්යයෙන්ම ස්ට්‍රක්චර් එක ගහන්න ස්ට්‍රක්චර් එක ගහුව නැත්නම් මම නම් ලකුණු දෙන්නේ නැහැ. හරි. දැන් ඕක බලන්නේ පුතේ වෙන කෙනෙක්නේ මොනවා වුණත්. හරි. ඔයාලා මෙන්න මේ වගේ දෙයක් කරන්න. ඔයාලා සාමාන්‍යයෙන් මේ වගේ තනිකරම ගිණුම් ගහන්න ගණන් එනවා අඩුයි. හරිද? මේ වගේ ගිණුම් ගොඩාක් ගහන්න ගණන් එන්නේ අඩුයි. අපි මේක ප්‍රැක්ටිස් එකක් කරන්නේ ඉස්සරහා ගණන් වලට ඕනේ වෙන්නේ. හරි. එතකොට උදේ ඔයාලා මෙහෙම කරන්න. පළවෙනි ගිණුම් දෙක තුන අනිවාර්යයෙන්ම ස්ට්‍රක්චර් එක ගහන්න. හරි. ස්ට්‍රක්චර් එක ආකෘතිය හරියටම ගහන්න. හරි. ආකෘතිය හරියටම ගහන්න. ආකෘතිය ගහන්න. මොකද දැන් මෙහෙම ඔයාලට ඇත්තටම කිව්වොත් හරිම ක්‍රමය තමයි. හරි. හරිම ක්‍රමය අහනවා. හරිම ක්‍රමය තමයි ආකෘතිය ගහනවා නම් තමයි ගොඩක්ම හොඳ. ආකෘතිය ගහන්න. හරි. හැබැයි පුතේ ඔය ආකෘතිය ගහන්න කියන පස්සේ වෙලාව යනවනේ. ඇත්තම කතාව. අවුරුදු දෙකක් ඉගෙනගෙන අවුරුදු පැය තුනෙන් පුතේ ඉවර කරන්න ඕනේ පේපර් එක. පැය තුනෙන් පේපර් එක ඉවර කරන්න ඕනේ. හරි. එතකොට ඔය ආකෘති ගහන්න නම් මනම් කරන්නේ සමහරවිට ගොඩාක් අපේ කට්ටිය ලස්සන කර කර ආකෘති ගහනවා. ඒවට නම් වෙලාව නාස්ති කරන්න එපා පුතේ. ලස්සන කර කර හරියට අංශක ගානට බලාගෙන ගහනවා. හරි. ගැල්ලමයම නේද? ඉතින් නෑ පිළිවෙලවලට තේරෙනවා සමහරවිට. හරි. ඉතින් ඒව කරන්න යන්න එපා. ඉර පොඩ්ඩක් ඇද වුණා කියලා ලකුණු කපන්නේ නෑ. හරි. හැබැයි ලස්සනට කරන්න වැඩේ කරන එක. හරි. ඉතින් මෙහෙමයි. පුළුවන් තරම් ස්ට්‍රක්චර් එක ගහන්න බලන්න. හැබැයි වෙලාව අඩුවීමක් තියෙනවා නම් අඩුම තරමේ ගිණුම් එකක් හෝ දෙකක්වත් ස්ට්‍රක්චර් එකට ගහලා ඉතුරු ටික T ගිණුම් ගන්න. වෙලාව අඩු නම්. වෙලාව නැත්තම්. හරි. මොකද එතකොට බලන කෙනා දන්නවා ඇත්තටම කිව්වොත් මේ ළමයි ස්ට්‍රක්චර් එක දන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ. ස්ට්‍රක්චර් එක දන්නවා කියලා දන්නවා. මොකද ඒ හින්දා තමයි කියන්නේ එක ගිණුමක් හෝ දෙකක් හරි අඩුම ගානේ ස්ට්‍රක්චර් එක ගන්න. සම්පූර්ණයෙන්ම ඔය විදිහේ ගිණුම් ගන්න වෙන්නේ නැහැ. හරි සම්පූර්ණයෙන්ම ඔය විදිහේ ගන්න වෙන්නේ නැහැ. ඒ හින්දා ස්ට්‍රක්චර් එක ගහන්න ඕන. හරි ස්ට්‍රක්චර් එක ගහන්න ගොඩක් මේ ඉස්කෝලවල ගුරුවරුත් එක්ක අපි කතා කරනවා පුතේ. හරි අපේ දැන් කොමර්ස් කරන අනම්මන ඕවත් තරහවරා වාගෙත් එක්කවත් නැහැ. හරි එහෙම මේකක් නැහැ. ක්ලාස් කරන ගුරුවරුත් එක්ක අපි කතා කරලා ඉන්නවා. හරි ඒ හින්දා ඔය ගුරුවරු එක්ක කතා කරද්දී ඔය ආපු නිකන් ඉගෙමන තමයි ඔය කියන්නේ. හරි ඒ හින්දා මතක තියාගන්න ලකුණු දෙනවා ගැටලුවක් නැහැ. ස්ට්‍රක්චර් එක ගහන්න පුළුවන් තරම්. හැබැයි ස්ට්‍රක්චර් එක ගහලා T ගිණුම් එකක් දෙකක් ගහුවොත් කියලා ඒක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. හරි ගොඩක් වෙලාවට බලන්න පුතේ T ගිණුමයි කියන එකට කියන්නේ ඔයාලා හරියට හර කරලා කියනවා හරියට බැර කරලා. සමහර දේවල් ගැන ඕනවට වඩා සමහරව හිතනවා. හරි ඒ වගේ දැන් අපේ ලොකුම ප්‍රශ්නේ තියෙන T ගිණුමද ස්ට්‍රක්චර් එකද කියන එකත් නෙවෙයි අත. හරි ඒ හින්දා මොකද ඔය T මාර කිව්වා වගේ මේ වගේ ගණන්. හරි මේ වගේ ගණන් අපි මේ ගනුදෙනු වල විස්තර ආයින් හරි මේ වගේ ගණන් හදාගෙන යන්නේ. පාස් පේපර්ස් කරද්දී තේරෙයි මේ වගේ ගණන් එන්නේ හරියම අඩුයි. ගිණුම් ගහලා මුළු පොලේ පුරාම ගිණුම් ගහලා ගිණුම් ගහන්න එන්නේ හරි අඩුයි. හරි ඒ හින්දා අපිට මුළු අවුරුදු දෙකම අපි T account ගන්නවද ස්ට්‍රක්චර්ස් ගන්නවද ඒක නිකන් නැතුව ස්ට්‍රක්චර්ස් ගන්න පුළුවන් නම් හොඳයි. වෙලාවම දින T account ටිකක් ගන්නකොට හම්බුනේ නැහැ. හරි. හොඳයි. ඉතින් අපි පටන් ගමු පුතේ පළවෙනි ගාන. මුලින්ම මම ඔයාලට චුට්ටක් කියනවා දැන් අපි මේ ඉස්සල්ලාම පුතේ ඔයාලා ගහගන්න මේ මුදල් ගිණුමක්. හරි? මුදල් ගිණුමක් ගහන්න ඕනේ. මෙන්න මේ වගේ ගිණුමක් ගහගන්න. මෙන්න මේ වගේ ඔයාලා පුතේ ගිණුමක් ගහගන්න දිනයේ විස්තරය ලෙජර් පිටු වටිනාකම දිනයේ විස්තරය ලෙජර් පිටු වටිනාකම කියලා. හරි? යටට රූල් 7ක් 8ක් විතර තියෙන ගිණුමක් ගහගන්න පුතේ. මෙන්න මේ ආකෘතියෙන් හරි? මෙන්න මේ ආකෘතියෙන් හරි මුදල් පොත කියලා මෙතන ලියන්න. sorry මුදල් ගිණුම.
sorry මුදල් පොත තාම ඉවරලා නැහැ. මුදල් ගිණුම. මුදල් ගිණුම කියලා මෙතන ලියලා හරි මුදල් ගිණුම කියලා මෙතන ලියලා පුතේ හරි ඊට පස්සේ මෙන්න මේ ආකෘතියේ ඔයාලා යටට රූල් 7ක් 8ක් විතර තියෙන්න. යටින් ඉරක් ගහන්න එපා කවුකට. එතකොට ප්‍රශ්නයක් නැහැනේ. රූල් 7ක් 8ක් විතර මෙතන ඉඩ තියෙන්න. හරි මේ කියන්නේ මෙතන ඉඳලා රූල් 7ක් 8ක් විතර යටට ඉඩ තියෙන්න. ගිණුමක් ගහගන්න ඉක්මනට ගිණුමක් ගහගන්න. මුදල් ගිණුම කියලා උඩින් ලියන්න පුතේ. මුදල් ගිණුම කියලා උඩින් ලියන්න. හරි ඒ වගේ ගිණුමක් උන්න ගහ ගන්න ඔයාලා ගාව PDF එකේ තියෙනවා. හරි මම T ගිණුමක් ගහනවා පුතේ. හරි ඔයාලා T ගිණුම ගහන්න එපා. හරි අර ඉස්ට්‍රක්චර් එකෙන් ගහන්න. ඊට පස්සේ මාත් එක්ක කරන ඒවාට T ගිණුම ගහවට කමක් නැහැ. හරි තේරෙනවද? හරි මම T ගිණුමක් ගහනවා මුදල් ගිණුමට. හරි ඔයාලා ස්ට්‍රක්චර් එකට ගහන්න ඊට පස්සේ තියෙන ගිණුම් T ගිණුම් ගහන්න දැනට හරි T ගිණුම් ගහන්න දැනට සංගල පිටුවයි ලෙජර් පිටුවයි එකක්ද කියලා අහන ඕ පුතේ ඔව් මුදල් ගිණුම අපි කරන්නේ අභ්‍යාසාංග 5 හරි කිසියම් කෙනෙක්ට PDF එක හම්බලා නැත්නම් දාලා දෙන්නේ හරි හොඳයි ඉතින් කිව්වා වගේ ඔන්න මේ විදිහට ආකෘතියෙන් පුතේ රූල් 7ක් විතර යටට තියෙන ගිණුමක් ගහගන්න කියලා කිව්වා ඊට පස්සේ මාත් එක්ක දැන් T ගිණුම් දෙක තුනකුත් ගහගන්න හරි දැන් මාත් එක්ක මේ ගාන විදිහටම ගහගමු පළවෙනිම එක ජනවාරි 1 වෙනිදා 2021 මහින්ද රුපියල් 80000ක් යොදා ව්‍යාපාරය ආරම්භ කිරීම හරි පුතේ දැන් ඔන්න 80000ක් යොදලා මහින්ද දැන් මහින්ද කියන්නේ අයිතිකාරය බිස්නස් හරි මහින්ද රුපියල් 80000ක් යොදනවලු මොනවද යොදන්නේ මොනවා කියලාද මුදල්නේ යොදවන්නේ පුතේ නේද ව්‍යාපාරයකට අයිතිකරු යොදවන්නේ මුදල් කියන්නේ ව්‍යාපාරයට මොකක්ද මුදල් කියන්නේ ව්‍යාපාරයට මොකද්ද පුතේ කියන්න බලන්න මුදල් කියන්නේ ව්‍යාපාරයට මොකද්ද හරියටම නියමයි මුදල් කියලා කියන්නේ ව්‍යාපාරයට වත්කම. ඔන්න පුතේ වත්කම. හරි? ව්‍යාපාරයට වත්කම. වත්කම් වැඩි වීම දැන් සල්ලි එනවනේ අපිට. සල්ලි එන හින්දා ඒ මුදල් කියන වත්කම වැඩි වෙනවා පුතේ. වත්කම වැඩි වීම හර. වත්කම වැඩි වීම හර. හොඳයි. එහෙනම් අපි මෙන්න ගිණුම මේ පැත්ත හර මේ පැත්ත බැර. හරි ඉතින් පොඩ්ඩක් මෙහාට ගමු නේද? හරි පොඩ්ඩක් මෙහාට ගමු. හරි අපි දවස දා ගන්නවා දවස කවද්ද 1:1 නේ 1:1. හරි 1:1 පුතේ දවස් 1:1 මොනවද දැන් දාන්නේ? අයිතිකරු ව්‍යාපාරයට මුදල් යොදවනවා කියලා කියන්නේ පුතේ අයිතිකරු ව්‍යාපාරයට මුදල් යොදවනවා කියලා කියන්නේ ව්‍යාපාරයට ඒක ප්‍රාග්ධනය නේද? ව්‍යාපාරයට ප්‍රාග්ධනය. සාමාන්‍යයෙන් අපි හර පැත්තේ ලියන්නේ බැර කරන ගිණුමේ නම. අර පැත්තේ ලියන්නේ බැර කරන ගිණුමේ නම. හරි. ඔන්න අපි මෙතන ලියනවා ප්‍රාග්ධනය.
ප්‍රාග්ධනය කියලා ලිව්වා. හරිද පුතේ? 80000යි. ගාන 80000යි. ඔන්න. හරි. මම අපි ලිව්වා 1 ප්‍රාග්ධනය 80000යි. හරි. දැන් ප්‍රාග්ධන ගිණුමට තමයි පුතේ අපි වැඩ කරන්නේ. ඒ විදිහට තමයි අපි මෙතන ප්‍රාග්ධනය කියලා ලිව්වේ. දැන් ගිය සතියේ හිටපු අයට උදේම කිසිම ගැටලුවක් නැහැ. උදේම වැඩේ කරගන්න පුළුවන්. මොකද ගිය සතියේ අපි වෙන වෙනම කතා කරා. හරි. අනිත් අය ඒක YouTube එකෙන් බලන්න අද දවසේ ටික අහගෙන ඉන්න. හරි. එහෙම කරගමු. ඔන්න ප්‍රාග්ධනය පුතේ ප්‍රාග්ධනය කියලා අපි ලිව්වා. මොකද අයිතිකරු ව්‍යාපාරයට මුදල් යොදවන එකට අපි කියන්නේ ප්‍රාග්ධනය. හරි. ඊට පස්සේ ඔන්න අපි ප්‍රාග්ධනය ගිණුමක් ගන්නවා. ප්‍රාග්ධන ගිණුම. ප්‍රාග්ධන ගිණුම. හරි. දැන් මේකත් පුතේ හර බැල. දැන් හර බැලෙන් පැති මාරු කරගන්න එපා. හර බැල පැති මාරු කරගන්න එපා. හරි. හොඳයි. 1 නේ. කවුද? 1 දැන් පුතේ අපි වෙන හර කරපු එකනේ. දැන් හර කරේ මොන ගිණුමටද? මුදල් ගිණුමට. හරි. හර කරේ කොහොමද? මුදල් ගිණුමටනේ. ඒකවල අපි මෙතන ලියන්නේ බැර කරන එකේ ලියන්නේ අපි හර කරපු ගිණුමේ නම පුතේ. හර කරපු ගිණුමේ නම. මතක ඇති. හරි. හොඳයි. ඔන්න මුදල් කීයද? රුපියල් 80000යි. හරි. මුදල් රුපියල් 80000යි. මුදල් රුපියල් 80000යි. හරි. ඉතින් මේ මතක තියාගන්න මුදල් ගිණුමට ඔන්න පුතේ හර කරා. හරි. ප්‍රාග්ධන ගිණුමට ඒ අදාළ ගන්න බැර කරා. හරි. පොඩි ලේසි දෙයක් තියෙනවා. දැන් මෙහෙමනේ ඉතින් මුදල් කියලා කියන්නේ මුදේ වක්කමක් කියලා කිව්වනේ. සාමාන්‍යයෙන් මුදල් එද්දි අපි හර තමයි කරන්නේ. හරි. මුදල් එද්දි අපි හර කරනවා. හරි. මුදල් යද්දි පුතේ අපි බැර කරනවා. මොකද මුදල් එද්දි වක්කම් වැඩි වීම හර, මුදල් යද්දි වක්කම් අඩු වීම බැර. හරි. අන්න ඒ හින්දා ඔන්න ඒ විදිහට තමයි අපි කරන්නේ. හරි. දැන් ඔන්න පළවෙනි ගනුදෙනුව ඉවරයි. හරි. දෙවෙනි ගනුදෙනුව. අපි බලමු පුතේ දෙවෙනි ගනුදෙනුව. විකිණීම සඳහා රුපියල් 20000ක භාණ්ඩ ණයට ගැනීම. ඔන්න පුතේ විකිණීම කියලා මෙතන වචනේ තිබ්බට දැන් ගොඩක් අය පටලව ගන්නවා පුතේ ඔය වගේ තැන්. හරි. ගොඩක් අය දැන් අපි පේපර්ස් වලදී අපි සමහරවල්ලාට ගොඩක් වෙලාවට දකිනවා මෙතනින් පටන් ගන්න විකිණීම කියන වචනනේ. හැබැයි විකිණීම සඳහා මොකද කරලා තියෙන්නේ? ණයට ගැනීම. ණයට අරගෙන තියෙන්නේ. සල්ලි වලටත් නෙමෙයි. ඒ හින්දා මුදල් ගිණුමට එන්නේ නැහැ. මුදල් නෙමෙයි අරන් තියෙන්නේ. ණයටනේ අරන් තියෙන්නේ. නේද? හරි. මතක තියාගන්න මේක ගැනුම්. ඒ කියන්නේ මේ දැන් ගැනීමක් නේ තියෙන්නේ. ගොඩක් අය විකිණීම කියන වචනේ දැකපු ගම විකුණුම් ගිණුමට දානවා. හරි. ඔයාලට තව පුංචි දෙයක් මතක ඇති. මම එදා දවසේ කිව්වා. සාමාන්‍යයෙන් පුතේ අපි භාණ්ඩ ඊට පස්සේ තොග හරි මෙන්න මේ වගේ භාණ්ඩ සහ තොග මිලදී ගත්තොත් අපි ඒකට දාන්නේ මොනවා කියලාද? ගැනුම් ගිණුමට තමයි අපි ඒක දාන්නේ. මතක තියාගන්න භාණ්ඩ ගිණුමට තොග ගිණුමට එහෙම අපි දාන්නේ නැහැ. හරි? අපි දැන් සාමාන්‍යයෙන් ඉස්සර මේ වැඩේ කරා. හරි? උදේ කාලෙන් කාලට ගිණුම් කරන ප්‍රමිති තියෙනවා. අනිවාර්යයෙන් මතක තියාගන්න භාණ්ඩ සහ තොග ගිණුම් අපි ගහන්නේ නැහැ. අපි භාණ්ඩ මිලදී ගත්තා. භාණ්ඩ ණයට ගත්තා. නැත්නම් භාණ්ඩ තොග ණයට ගත්තා. ඒ වගේ මොන හරි තිබ්බොත් අපි ඒක දාන්නේ ගැනුම් ගිණුමට පුතේ. ගැනුම් ගිණුමට දානවා. හරි. හොඳයි. එහෙනම් අපි ඒක දාමු. මේක මතක තියාගන්න ගිය සතියේත් මම කිව්වා කැමති කෙනෙක් ලියාගන්න භාණ්ඩ තොග කියන එකට පත්‍රයක් දාලා ඒවට දාන්නේ නැහැ. මෙන්න දාන ගිණුම ගැනුම් ගිණුමට දාන්න. හරි? ගැනුම් ගිණුමට දාන්න. හොඳයි. අපි වෙලාව ගන්න ඊළඟට යමු. දැන් විකිණීම සඳහා රුපියල් 20000ක භාණ්ඩ ණයට ගත්තා. හරි. මොන ණයට ගන්නවා? හරි. මොන ණයට ගන්නවා? දැන් අපි මේකට ගිණුමක් දාමු. හරි ගිණුමක් දාමු. දැන් පුතේ අපි ණයටනේ ගන්නෙ. අපි ණයට ගන්නෙ මුදලට නෙමෙයි ගන්නෙ. හරි? ඒ හින්දා මුදල් ගිණුමට යන්නේ නැහැ. හරි? මුදල් ගිණුමට යන්නේ නැහැ. අපි ණයට ගන්නවා. එතකොට අපි ණයට ගත්තා. හරිද? මුදලට ගත්තත් පුතේ අපි ගැනුම් ගිණුමට තමයි දාන්නේ. කවදාවත්ම ගැනුම් ගිණුම ණයට ගැනුම් ගිණුම මුදලට ගැනුම් ගිණුම කියලා ගැනුම් ගිණුම් දෙකක් නැහැ. හරි? ඊය සතියේ මගේ එක පුතෙක් ඇහුවා ඇයි සර් මේ මුදල් ගිණුම් ගොඩක් ගැහුවේ කියලා ඊය සතියේ. හරි? අර අපි ඊය සතියේ පුතේ ඉගෙන ගත්තේ වෙන වෙනම ගනුදෙනුවෙන් ගනුදෙනුව වෙන වෙනම ඉගෙන ගත්තේ.
මතකද? මම ඒ හින්දා තමයි ගිය පාරේ ඔයාලට පැහැදිලිව පෙන්නන්න මුදල් ගිණුම් කීපයක් ගෙවුවේ. හැබැයි මේ වගේ ගානකදී තනි ගානකදී පුතේ කවදාවත් මුදල් ගිණුම කියලා ගිණුම් දෙකක් නැහැ. එක ගිණුමයි තියෙන්නේ. ප්‍රාර්ථනා ගිණුම කියලා ගිණුම් දෙකක් නැහැ. එක ගිණුමයි. يعني කෙලින්ම කිව්වොත් එක නමකින් තියෙන්නේ එක ගිණුමක් විතරයි. හරි? එක නමකින් තියෙන්නේ එක ගිණුමක් විතරයි. ඒක හොඳට මතක තියාගන්න. හරි. ඊට පස්සේ දැන් අපි දානවා පුතේ ගණුම්. ගණුම් ගිණුම. ගණුම් ගිණුම. හරි? දැන් මතක තියාගන්න ණයට ගත්තත් මුදලට ගත්තත් අපි දාන්නේ ගණුම් ගිණුමටම තමයි. වෙන ගිණුම් වලට දාන්නේ. පුතේ ගණුම් කියන්නේ ව්‍යාපාරයට මොකක්ද? ගණුම් කියලා කියන්නේ ව්‍යාපාරයට මොකක්ද? ගණුම් කියන්නේ ව්‍යාපාරයට වියදම. හරි? very good. හරි? ගණුම් කියලා කියන්නේ ව්‍යාපාරයට වියදම. ඉතින් මෙන්න මේ ගණුම් කියන වියදම පුතේ වැඩි වෙනවා. අපි ගන්න වැඩි වෙනවා. හරි? ඔන්න වියදම් වැඩිවීම හර. ගණුම් කියලා කියන්නේ වියදම වියදම් වැඩිවීම හර. වියදම් වැඩිවීම හර. හොඳයි. මේක අපි ඔන්න මේ ගිණුමට හර කරනවා රුපියල් 20000. කවද දවසද? 1.4 නේ. 1.4 දැන් මොනවා කියලාද පුතේ හර කරන්නේ? දැන් මුදල් පොතට නෙමෙයි යන්නේ. අපි සල්ලි දීලා නෙමෙයි ගත්තේ. ණයට ගන්නෙ. ණයට ගද්දී ණය හිමියෝද ණය ගැතියෝද? ණයට ගද්දී ණය හිමියෝද ණය ගැතියෝද? ඔක පටලව ගන්නවා. ඒ හින්දා මෙන්න මේක ලියාගත්තොත් කමක් නැහැ. හරි? පුතේ ණයට ගනුම් නම් ඒක ණය හිමි. හරි? ණයට කියලා ලියාගන්න නැත්නම් බලන්න මේක මොකක්ද කියලා. ණයට විකුණුම් නම් ඒක ණය ගැති. මතක තියාගන්න. හරි? මතක තියාගන්න. ණයට ගනුම් නම් ඒක ණය හිමි. ණයට විකුණුම් නම් ඒක ණය ගැති. ඒ කියන්නේ අපිට ගැති. අපි ණයට විකුණුපු ඉඳලා යාළුවා අපිට ගෙවන්න ගැති වෙලා ගන්න. හරි? මේක ලියාගත්තට කමක් නැහැ. ඔය වගේ පැටලෙන දේවල් ඉතින් කොහොමද ලියාගෙන තියාගන්නේ හොඳයි. එතකොට හදිසි හරි මොකක් හරි දෙයකදී නෝට් එක බලාගෙන ඔයාලගේ ගණන් හදාගන්න පුළුවන්. හරි. හොඳයි. එහෙනම් මොකද්ද ගිණුම පුතේ? ණයට ගන්නවනේ. එහෙනම් ගිණුම තමයි. හරි. ණය හිමි ගිණුම. ණය හිමි ගිණුම. රුපියල් 20000. 1 2 3 4. මේ අනිත් එක පුතේ. බින්දු ටික. හරි. මෙන්න මේ බින්දු ටික තියනවානේ. බින්දු ටික හරියටම දාන්න. ගොඩක් අය මම දකිනවා මේ ගාන හරියටම හරි. හැබැයි සමහර වෙලාවට ලක්ෂ 2 දාන්න තියෙන එකට 20000. ලක්ෂ දාන්න තියෙන එකට 10000. බින්දු අඩු වෙන්න කියලා තියෙනවා. ඉතින් අපරාධ. හොඳ ලකුණකට යන්න තියෙන ළමයි ගොඩක් වෙලාවට මේ අප්ඩේට් වෙන තරක් තමයි බින්දු ගාන අඩු වෙන්න ගන්න. ඇත්තට දැකලා තියෙන දෙයක්. හරි. හොඳයි වෙන ණය හිමි. හරි. ඔන්න ණය හිමි ගිණුමක් ගන්නවා. ණය හිමි ගිණුම. හරි. ණය හිමි ගිණුම. පුතේ ණය හිමි කියලා කියන්නේ ව්‍යාපාරයට වගකීමක්. ඔන්න මම ලියලා තියෙන්නේ ව්‍යාපාරයට ණය හිමි කියලා කියන්නේ වගකීමක්. අපි ණයට ගන්න ඒ වගකීම වැඩි වෙනවා. වගකීම වැඩි වීම බැර. වගකීම වැඩි වීම බැර. 1.4 ගණන් රුපියල් 20000. 1.4 ගණන් රුපියල් 20000. හරි? හොඳයි. හරි. ඊට පස්සේ ඊළඟ එක හරි අපි ඊළඟ බලමුනේ. ව්‍යාපාරයේ රුපියල් 10000ක යන්ත්‍රයක් අජිත් සහ සමාගමෙන් ණයට ගැනීම. ඔන්න අජිත් සහ සමාගමෙන් ණයට ගන්නවලු. හරි? හරි. ඔයාලා පුංචි දෙයක් අමතක වුණා. මෙන්න මෙතන ණයට කියන වචනේ දාලා තිබ්බේ නැත්නම් ඔයාලා මොකද කරන්න කියලා මට අහන්න අමතක වුණා. හරි? ඒක මම පොඩ්ඩක් මතක් කරන්නම්. ඔයාලට මතක ඇති මේ පුතේ ගිණුම් කරන සමීකරණයේදී මම කියලා දුන්නා ඒක. සාමාන්‍යයෙන් අපි දැන් මෙහෙම දෙයක් තිබ්බනම් මෙන්න මේ ණයට කියන වචනේ නැතුව ව්‍යාපාරයේ රුපියල් 10000ක යන්ත්‍රයක් අජිත් සහ සමාගමෙන් ගැනීම කියලා. ඒත් පුතේ ණයට කියලා තිබ්බේ නැතත් හොඳට මතක තියාගන්න. අපි ගත්තේ කිසියම් සමාගමක නමකින් හෝ කිසියම් පුද්ගලයෙකුගේ නමකින් නම් හරි කිසියම් පුද්ගලයෙකුගේ නමකින් නම් මතක තියාගන්න. ඒක ණයට ගනුදෙනුවක් හැටියට තමයි අපි සලකන්නේ. හරි? ඒක ණයට ගනුදෙනුවක් හැටියට තමයි සලකන්නේ. හොඳ ආයසරයක් කියන්නම්. පුතේ අපි කිසියම් යන්ත්‍රයක් හරි කිසියම්
දෙයක් හරි අපි මිලදී ගද්දී ඒ අදාළ මිලදී ගන්න සමාගමේ නම හරි අදාළ පුද්ගලයාගේ නම හරි දෙනවා නම් අපිට හරිද අනිවාර්යයෙන්ම පුතේ ඒක ණයට ගැනීමක් ලෙස තමයි සලකන්න ඕනේ. හරි ඒක මතක තියාගන්න. හරි ණයට ගැනීමක් ලෙස තමයි සලකන්න ඕනේ. විකුණද්දිත් එහෙමයි පුතේ. හරි විකුණද්දිත් එහෙමයි. විකුණද්දිත් අදාළ කිසියම් පුද්ගලයෙකුගේ හෝ කිසියම් මේ සමාගමක නමක් දීලා තියෙනවා නම් ණය විකුණුවා කියලා නමක් දෙනවා නම් අනිවාර්යයෙන්ම පුතේ ණයට හැටියට තමයි අපි සලකන්නේ. හරි ණයට හැටියට තමයි අපි සලකන්න ඕනේ. අවශ්‍ය වෙන්නේ. හරි හොඳයි. ඉතින් ඒ දේ තමයි කියන්න තියෙන්නේ. දැන් මෙතන ණයට කියන වචනේම දීලා තියෙන නිසා ඉතින් අපි කොහොමද ණයට තමයි නේ. හරි. ණයට කියලා දීලා තියෙනවානේ. අය කතා කරන්න දෙයක් නැහැ. ඉතින් දැන් මෙතන ගන්න යන්ත්‍රයක්. යන්ත්‍ර ගැනුම් අපි ගැනුම් ගිණුමට දාන්නේ නැහැ. අපි දාන්නේ ඒක පුතේ වෙනම දානවා ගිණුම. මොන ගිණුමද? යන්ත්‍ර ගිණුම. යන්ත්‍ර ගිණුම. හරි. යන්ත්‍ර ගිණුම. ඉතින් යන්ත්‍ර ගිණුම අපි බලමු ඒක පුතේ මේ යන්ත්‍රයක් කියලා කියන්නේ ව්‍යාපාරයට වත්කම. හරි යන්ත්‍රයක් කියලා කියන්නේ ව්‍යාපාරයට වත්කම. හරි ව්‍යාපාරයට වත්කම. එතකොට අපි ව්‍යාපාරයට යදාලා යන්ත්‍රයක් ගද්දි පුතේ ඒ වත්කම වැඩි වෙනවා. ඒ වත්කම වැඩි වෙනවා. ඊට වත්කම වැඩි වීම හරි. වත්කම වැඩි වීම කවදාද? 1.7. හරි 1.7. හරි දැන් අනිත් එක. දැන් මොකද දාන ගිණුම? බැර කරන්නේ මොන ගිණුමද? දැන් මෙහෙමයි. නමක් දීලා තියෙනවානේ. නමක් දීලා තියෙනවා නම් අපිට අජිත් සහ සමාගම ගිණුමට බැර කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හරි අජිත් සහ සමාගම ගිණුමට බැර කරන්න පුළුවන්. හැබැයි පුතේ මෙතන මේ ණය හිමි කියලා තියෙනව නේද? ණය හිමි කියලා තියෙනවනේ. දැන් අජිත් සහ සමාගම කියලා කියන්නේ ණය හිමි ගිණුම. හරි ඒ හින්දා අජිත් සහ සමාගම ගිණුමට දාන්න පුළුවන් වුණ කැමතිද දාන්න ප්‍රශ්නයක් නැහැ. මම දානවා ණය හිමි ගිණුමක් තියෙනවනේ. මම ඒ අදාළ ගිණුමටම මේ අදාළ ගාන දානවා. කියන ගාන ණය හිමි. ණයට ගත්තේ ඉන්නවනේ ණය හිමි පුතේ රුපියල් 10000ක්. රුපියල් 10000ක්. ණය හිමි රුපියල් 10000ක්. හරි. ඊළඟ මේකට බැර කරනවා. ඒක දැන් වගකීමක්නේ. අපි ණයටනේ ගත්තේ. එතන වගකීම් වැඩි වීම බැර. හරි වගකීම් වැඩි වීම බැර. 1.7 යන්ත්‍ර රුපියල් 10000. යන්ත්‍ර රුපියල් 10000. හරි යන්ත්‍ර රුපියල් 10000. ඒක මතක තියාගන්න. හරි. හොඳයි. ඉතින් ඊළඟ එක හරි ඊළඟ එක රුපියල් 25000ක බැංකු ණයක් ලබා ගැනීම. හරි රුපියල් 25000ක බැංකු ණයක් ලබා ගැනීම. හරි. පුතේ බැංකු ණය ගත්තම මොනවද හම්බ වෙන්නේ? මුදල්නේ හම්බ වෙන්නේ. නේද? බැංකු ණය ගත්තම මුදල් හම්බ වෙන්නේ. මෙන්න මේ ගනුදෙනු. 1.9 රුපියල් 25000ක බැංකු ණයක් ලබා ගැනීම. හරි. හොඳයි. එතකොට ඔන්න ව්‍යාපාරයට මුදල් හම්බ වෙනවා 25000. 1.9. හරි. ඒ හින්දා දැන් මුදල් හම්බ වෙද්දී වත්කම් වැඩි වීම හර. මම මේක ලියාගන්න කිව්වේ ඔක ඉතින් ඔළුවට ගන්න ඕනේ ඉඳන් ලස්සන. හරි. වත්කම් වැඩි වීම හර. හොඳයි. අවුරුදු දවස 1.9. 1.9 උදේ බැංකු ණය. බැංකු කියලා විතරක් එහෙම ලියන්න එපා. බැංකු කියලා විතරක් ලියන්න එපා. බැංකු ණය. බැංකු කියලා කියන්නේ වත්කම. බැංකු ණය කියලා කියන්නේ වගකීම. හරි. රුපියල් 25000. හරි. හොඳයි. ඊට පස්සේ දැන් අපි කොහාටද මේක උදේ මේ කොහාටද බැර කරන්නේ බැංකු ණය ගිණුමටනේ. දැන් ඒක ඉතින් අපි හරි අපි දන්නවා ඉතින් බැංකු ණය ගිණුමට ඔක ඉස්සර දෙයක් නැහැ ඉතින්. හරි ඔන්න බැංකු ණය ගිණුමට දැම්මා. හරි. දැන් මටත් ඔයාලට කියන්න පුළුවන් මේ මුදේ වැඩි හිතන්න එපා මේකට හර දැන් ඔයාලට මුදල් කියන දේ දන්නවනේ මුදල් කියන මොකට හර නම් ඉතින් අනිත් දිනුවට බැර තමයි ඒක වැඩි හිතන්න එපා ඒක දාලා දාන්න කියලා කියන්න පුළුවන් හැබැයි මෙහෙමයි දැන් මේකට බැර වුණේ ඇයි කියන එක ඔයාලට ඔළුවේ කියන්න ඕනේ ඒ හින්දා තමයි පුතේ මම හැම වෙලාවම මේකට හර නම් මේකට බැර කොල්ලනේ කොල්ලනේ කෙල්ලනේ බැර හරි එහෙනම් ඒක ඉවරයි දැන් ඊළඟ එහෙම කියන්නේ නැතුව දැන් බැංකුව නෑ කියලා කියන්නේ වගකීමක් නේද උදේ වගකීම වැඩි වෙනවා. වගකීම වැඩි වීම බැර. අන්න ඒ සංකල්පයට අනුව තමයි බැර වෙන්නේ. ඔයාලා ඒක ඔළුවේ තියාගන්න. නැත්තම් ගොඩාක් අය කරන්නේ කටපාඩමින් මුදල් පොත ඔළුවේ තියාගන්නවා. හරි?
මුදල් පොත ඔළුවේ තියා ගන්නවා. හරියට මුදල් පොත මුදල් එද්දි හර මුදල් යද්දි බැර ඒකට හර වුණොත් අනිත් ගිණුමට බැර එහෙම කියලා විතරක් ඔළුවේ තියා ගන්න. ඒක කරන්න එපා මුදේ. ඔය අපිටත් ඔය වැරදුන දැන් ඕලෙවල් කොමර්ස් වලදී අපිටත් සමහරවිට ඕක ඕල් විදිහට පාඩම් කරන්න කියලා වැරදුනා. ඊට පස්සේ මේ විදිය ඔළුවේ තියාගෙන වැඩේ කරපු ඉඳලා ප්‍රශ්නයක් නැතුව ඒකක් ගත්තා. හරි? ඉතින් අන්න ඒකයි කොහොම හරි මොකද එතකොට ලේසි පුඩේ නැහැ. 11 වසරේ අය ඉන්නවනම් ඔයාලට පුතේ වැරදි නිවැරදි කිරීම අමාරු වෙන්න හේතුව මෙන්න මේවා තමයි. ඒ කියන්නේ මේකට හර මේකට බැර කියලා කටපාඩමින් ඔළුවේ තියාගත්තම පස්සේ එතකොට වැරදි නිවැරදි කිරීම කියන ගානන් එනවා අමාරුයි. ගොඩාක් අය කියන්නේ මොකද වැරදි නිවැරදි කිරීම නම් පොඩ්ඩක් අමාරුයි එහෙමද? ඒකට හේතුව මේ ටික. මේක හරියට ඔළුවේ මෙන්න මේ දේවල් ටික හරියට ඔළුවේ තියෙනවා නම් හරි මෙන්න මේ මොකද්ද මේ ටික හරියට ඔළුවේ තියෙනවා නම් පුතේ කිසිම ගැටලුවක් නැහැ වැඩේ හරි. ඉදිරි කරන් යනවා. දැන් බැංකු ණය කියලා කියන්නේ වගකීම් වැඩි වීම බැරි. හරි. 1.9 මුදල් 25000. හරි. 25000. හරි ඊළඟ එක බලමු. ඔන්න විදුලි ගාස්තු ගෙවලා. ඉතින් විදුලි ගාස්තු ගෙවලා අපි බලමු. 1.12 රුපියල් 30000ක් විදුලි ගාස්තු ගෙවීම. රුපියල් 30000ක් විදුලි ගාස්තු ගෙවීම. මොකද මුදලින් ගෙවන්නේ. හරි මුදලින් ගෙවන්නේ දවස් 1.12. දවස් 1.12 මොන ගිණුමටද යන්නේ? විදුලි ගාස්තු ගිණුමටනේ. හරි. මම දානවා විදුලිය කියලා. විදුලිය රුපියල් 30000. හරි. තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟ ගිණුමට දාන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් එකක් අහන්න. සමහර කට්ටිය පුතේ මේ දැන් මෙතනත් හර කරලා දෙකක්. හරි. එතකොට සමහර කට්ටිය කරනවා මෙතන රූල් දෙකක් ඉඳ කියලා තමයි ඊළඟ රූල් එකෙන් කරන්නේ. එහෙම මම දැකලා තියෙනවා. හරි 11 වසරේ කට්ටිය ඉන්න සමහරවල්ලාට පුරුදු වෙයි. සමහර වෙලාවට 10 වසරේ කට්ටිය තාම චුට්ටක් වරද්ද ගන්නවා. මෙන්න මෙතන මේ ලිව්වට පස්සේ මේ රූල් දෙකේ ලියන්න බෑ කියලා හිතනවා. ඊළඟ රූල් එක ලියනවා. කවදාකවත් පුතේ ගිණුමක ඉඩ තියන්න එපා. ඉඩ තියන්න එපා කවදාකවත් ගිණුමක. ඒ කියන්නේ ඔයාලා මේ එක්සෑම් වලට උනත් ප්‍රායෝගිකව නම් කොහොමද කියන්න එපා. මොකද හදිසි හරි ඔයාලා කොහේ හරි තැනක ඇකවුන්ටන්ට් වෙලා ඉඩ තිය ලියුවොත් එහෙම මුදල් පොතේ මොනවා හරි කැමති කටයුතුවක් දාලා කෙනෙක් සල්ලි ටික හොරකම් කරන්නේ යන්නේ. හරි ඉඩ තියන්නේ නැහැ ගිණුම් වල කවදාකවත් ඒ දේ නම් කරන්න එපා. රූලක් ලස්සනට ලියනවා පිළිවෙලට ලියනවා කිසි එහෙම එපා. හරි එතකොට වංචා කරන්න පුළුවන්. හරි හොඳයි. දැන් මෙතනදී ඔන්න මුදල් පොතේ යනවනේ අපිට. අපෙන් මුදල් යනවනේ. විදුලි ගාස්තු ගෙවද්දී මුදල් යනවා. ඒ කියන්නේ මුදල් කියන්නේ වස්තම අඩු වෙච්චි බැර වෙනවා. ඒක ඔන්න බැර කරනවා. හරි. දැන් ඊළඟ ගන්න දෙන්න. මොකද්ද? ගිණුම විදුලි ගාස්තු. විදුලි ගාස්තු ගිණුම. විදුලි ගාස්තු ගිණුම. දැන් ගොඩක් අය ඕන් තව වරද්ද ගන්න දැන. විදුලි ගාස්තු කියනවා මම. හරි. ඒක වගකීමක් නේද කියලා. විදුලි ගාස්තු කියන්නේ වගකීමක් නෙවෙයි. හරි. විදුලි ගාස්තු කියලා කියන්නේ වියදම. හොඳට මතක තියාගන්න. අපි ණයට ගත්තොත් හරි. ණයට ගත්තොත් කෙලින්. අපි ණයට ගත්තොත් විතරයි ඒක වගකීමක් වෙන්නේ. හරි. විදුලිය අපි ණයට නෙවෙයිනේ ගන්නෙ. අපි ඒක දීලා ගෙවනවානේ. ඒ හින්දා ඒක වියදමක්. ඒක වියදමක්. දැන් මෙතනදී විදුලි ගාස්තු ගෙවන්න වියදම් පුතේ වැඩි වෙනවා. වියදම් වැඩි වීම හර. වියදම් වැඩි වීම හර. දවසකවත් 1.12. 1.12 මුදල් රුපියල් 30000. රුපියල් 30000. හරි. ඔන්න රුපියල් 30000. හරි. තව අපිට ගනුදෙනු හතරක් තියෙනවා. 1.17 පුතේ උදේට කට්ටිය අහන්නේ හරි 1.17 අත්පිට විකුණුම් රුපියල් 12000යි. අත්පිට විකුණුම් රුපියල් 12000යි. පුතේ විකුණනවා අපි. දැන් නම් ගිණුම් ගන්න ඉඩමදි. හරි මම මේ ගිණුම් දෙක අයින් කරනවා. මම එහා පැත්තේ ගිණුම් දෙක අයින් කරනවා. ඔයාලා ඒක ලියාගෙන ඉතින් ලියාගෙන කට්ටිය. හරි. පුතේ අත්පිට විකුණුම් 12000. හරි. විකුණුවාට පස්සේ සල්ලි අපිට හම්බ වෙනවානේ. සල්ලි හම්බ වෙනින්ද වත්කම් වැඩි වීම හර. වත්කම් වැඩි වීම හර. හරි. වත්කම් වැඩි වීම හර. හරි. ඔන්න අපි දැන් වත්කම් වැඩි වීම හර කියන එක
දානවා පුතේ කවද දවස 1.17 1.17 මොනවද විකුණුම් කීයද රුපියල් 12000 රුපියල් 12000 හරි ඔන්න රුපියල් 12000ක් අපි තේන්නේ නැහැ 1.17 විකුණුම් අපිට සල්ලි හම්බුණානේ එනින්ද සල්ලි හම්බෙද්දි මුදල් පොත හර සල්ලි යද්දි මුදල් පොත බැර දැන් මම තව ටිකකින් මුදල් පොතට ගැන සම්බන්ධ ගනුදෙනු වලට මේ හර බැර කියන එක නවත්වනවා හරි ඔළුවේ තියාගන්න මුදල් හම්බ වෙද්දි හර මුදල් යද්දි බැර කියන එක ඔළුවේ තියාගන්න හරි පුතේ ඒත් එක්කම මොන හරි ඔයාලගේ ප්‍රශ්න වලට සමහර වෙලාවට උත්තර දෙන්න බැරි වුණොත් එහෙම මගේ නම්බර එක තියෙනවා නේද මේ නම්බරේට මේ ඔයාලා ඒක දැනගන්න අවශ්‍ය දෙයක් නම් ඔයාලා ඒකෙන් ඒකට දාලා මෙසේජ් එකක් දාලා අහගන්න හරි ඉතින් අද දවසේ සමහර වෙලාවට බැරි වෙයි හරි ඉතින් ඔන්න මේ හරි ඊට පස්සේ මේ ඔන්න 1.17 විකුණුම් රුපියල් 12000ක් අරගෙන සල්ලි හම්බුනේ නිසා හරි දැන් අපි ගන්නවා විකුණුම් ගිණුම පුතේ විකුණුම් කියන්නේ ව්‍යාපාරයට මොකද්ද විකුණුම් කියන්නේ ව්‍යාපාරයට මොකද්ද ව්‍යාපාරයට ආදායම් ගිණුම ව්‍යාපාරයට ආදායම් ගිණුම හරි ආදායම් ගිණුම ආදායම වැඩි වෙනවා විකුණන්න ආදායම වැඩි වෙනවා ආදායම වැඩි වීම බැර නියමයි උත්තර එනවා මොකද ආදායම වැඩි වීම බැර ඔන්න 1.17 මුදල් 12000 12000 දැන් අපි මුදල් 12000 හරි ඒක හරි ඊට අපි ඊළඟ එක යනවා හරි පුතේ ඔන්න රුපියල් 5000 කොමිස් ආදායමක් ගැනීම හරි ඒකත් ආදායමක් නේ එතනදිත් අපිට සල්ලි එනවා මම මුදල් පුතෙන් කියන්නේ නැහැ ගමන් එකපාරක් සල්ලි එද්දි වත්තා වැඩි වීම හර සල්ලි එනවනේ දවස් ඇවිල්ලා 1.20 රුපියල් 5000 කොමිස් ආදායම 1.20 කොමිස් 1.20 කොමිස් කියලා යන්නේ යටි කොමිස් ආදායම ඕනේ කොමිස් කියලා කියන රුපියල් 5000 පුතේ මම ලියනකට ඔයාලා පිළිවෙලට ලියන්න මොකද දැන් ඔයාලට දැන් අද දවසේ මම තුලනය කිරීම එහෙම මේ අද අපි කතා කරන්නේ මොකද විද්‍යාසරණ න්‍යාය විතරයි කතා කරන්නේ මේවා අනිවාර්යෙන් අන්තිමට එකතු කරන්න වෙනවා ඒ හින්දා පිළිවෙලට ලියා ගන්න තරමට ගොඩක් හොඳයි හරි අද කොමිස්නේ ඔන්න කොමිස් ආදායම ගිණුම කොමිස් ආදායම් ගිණුම හරි කොමිස් ආදායම් කියන්නේ කියන්න දෙයක් නෑ ආදායමනේ ආදායම එන්නේ ආදායම වැඩි වීම බැර පුතේ ආදායම වැඩි වීම බැර 1.20 මුදල් රුපියල් 5000 හරි ඔන්න රුපියල් 5000 හරි දැන් ඔන්න බලා ගන්න කට්ටිය බලා ගන්නකෝ තව ඒ ගානේ අපිට ගණතුරු දෙකක් තියෙනවා හරි ඊළඟට අජිත් සමාගමට රුපියල් 6000ක් ගෙවීම. මොන දැන් අජිත් සමාගමට අපි රුපියල් 6000ක් ගෙවනවා. දැන් මොකද අජිත් කියලා කියන්නේ කොහොමද? මේ අජිත් සමාගම. එයාගෙන් අපි ණයට අරගෙනනේ. දැන් එයාට ගෙවනවා. හරි අපි ඔයාලට මතක තිබුණේ අපි අජිත් සමාගමේ එක දැම්මේ ණය හිමි ගිණුමට. දැන් රුපියල් 6000ක් ගෙවනවා කියලා දාලා දෙනවා. 1.25 රුපියල් 6000යි. මොනවද අපි මුදල්නේ ගෙවන්නේ? එහෙනම් මුදල් පොත බැර 1.25 6000 1.25 පුතේ අපි මේ මෙතන තමයි රුපියල් 6000 දාලානේ එහින් තමයි ණය හිමි කියලා දාන්නේ ණය හිමි රුපියල් 6000 ණය හිමි රුපියල් 6000 හරි එතකොට මේක අපි පුතේ අපි මේ ණය ගෙවද්දි මොකද වෙන්නේ වගකීම මොකද වෙන්නේ පුතේ මොකද වෙන්නේ වගකීම මොකද වෙන්නේ අඩු වෙනවද වැඩි වෙනවද අපි ණය ගෙවද්දි පුතේ වගකීම අඩු වෙනවා හරි වගකීම අඩු වෙනවා වගකීම අඩු වීම ඉතින් හර වගකීම අඩු වීම හර හරි කො 1.25 මුදල් රුපියල් 6000 හරි අවසාන එක විදුලි ගාස්තු තව විදුලි ගාස්තුවක් කියනවානේ දැන් කලින් විදුලි ගාස්තුවක් තිබ්බනේ මෙන්න මෙතන රුපියල් 30000 විදුලි ගාස්තුවක් හරි මේකේදී රුපියල් 3000 විදුලි ගාස්තුවක්
මාසෙට දෙපාරක් විදුලි ගාස්තු ගෙවනවා නේ නැත්නම් විදුලි බිල් එන්න විදියක් නැහැ නේ මාසෙට දෙපාරක් එකපාරට එන්නේ. හරි 3000ක් උන්න ගෙවලා 1.28. හරි සල්ලි තියෙන විදිහට ගෙවනවා ඒක. මුදල් පොත කරවෙනවා පුතේ. 1.28 විදුලිය. ඊයල රුපියල් 3000. දැන් 3000යි. දැන් මේ විදුලි ගාස්තු කියන මත් කරන 아무තෙන් ගහන්න දෙයක් නැහැ නේ. මම කියන එක නාමකින් තියෙන එක කිරුමයි කියලා. හරි 1.28 මුදල් රුපියල් 3000. කොච්චර? ඔන්න පළවෙනි ගාන පුතේ. ඔන්න පළවෙනි ගාන. හරි. අපර කීපයක් දෙන්න. මොනවද ලියා ගන්න තියෙනවද ලියා ගන්න. හරි ලියා ගන්න. හොඳයි ඉතින් හරි මේක ලියා ගන්න කම ඉතින් පොඩ්ඩක් අපි කතා කරමු. හරි. දැන් මේවයි පුතේ. සාමාන්‍යයෙන් කියන්නේ මොකද්ද සමහර වෙලාවට 11 වසරේ සමහර කට්ටිය අහනවා මේක විභාගේ තව කල්යයිද කියලා. මොකද ගිය පාර අයියලක් කළා විභාගෙ තිබ්බේ මේ 2020 විභාගෙ තිබ්බේ මාර්තු වලනේ. හරි. උදේ මෙහෙමයි. හරි. දැන් ඇති වෙලා වෙයි. හරි කියලා දිනා මම මෙතනට එන්න. අයින්නට ලයින් එක. හරි. දැන් සාමාන්‍යයෙන් මේ මම මෙහෙමයි කියන්නේ. හරි. ඔයාලා පුතේ දැන් සමහර වෙලාවට ඔයාලා අඳුරන කවුරු හරි ඉන්න පුළුවන් එක්ක හොඳ අධ්‍යාපන අංශයේ උඩ ඉන්න කෙනෙක් හරි කවුරු හරි දන්න කෙනෙක් ඉන්න පුළුවන්. විභාගේ කොච්චර හරි පල්ල යනවා කියලා මම නම් ඇත්තමයි කියන්නේ විභාගේ පල්ල යනවා කිව්වොත් ඔයාලා කෙනෙක්. මෙහෙමයි. ඒ කට්ටිය කියන්නේ නැති වෙයි. හරි. ඔබට සමහර විට කොච්චරවත් පුතේ දැන් තියෙන තත්ත්වෙත් එක්ක හරි දැන් තියෙන මේ තත්ත්වෙත් එක්ක මොන වගේ තීරණයක් එළියට එයිද කියලා කියන්න බෑනේ. ඒක මතක තියාගන්න. හරි. ඒ හින්දා මේ දැන් සමහර විට දැන් 21 වෙනිදා ඔන්න දැන් ආයේ රට අරිනවා කියලා කියනවා. හැබැයි 20 වෙනිදාට කම් කියන්න බෑ. මේක අරිනවද නැද්ද කියලා. ඒ වගේ තමයි ඔයාලගේ එක්සෑම් එක. හරි. ඒ හින්දා ජනවාරි මාස 11 වසරේ ඉන්න කට්ටිය ජනවාරි මාසේ විභාගය ලියන්න ලෑස්ති වෙන්න. හරි. ආයේ මේ ගොඩාක් දවස් පුතේ ඉන්න එපා ඉස්සරහට දායිම කරන්නේ නැහැ. දැන් රජයේ විභාග ගොඩාක් පරක් වෙලා තියෙනවා. හරි. ඒ හින්දා මතක තියාගන්න අනිවාර්යයෙන්ම දැන් මම දන්නවා ඔයාලා දැනෙන කැමති මේ දැන් ඇතුළේ ඉඳලා එපා වෙලා ගොඩක් අය සමහරවිට දැන් මගේ මේ අපේ කුරුණෑගල මම මේ සාකච්ඡා කරන කට්ටිය දැන් මොන තරම් කියනවා මේ අනේද එපා වෙලා තියෙන්නේ ගෙදර ඇතුළට වෙලා ඒක දන්නවා පුතේ ඔයාලා විතරක් නෙවෙයි අපිටත් ඉතින් එපා වෙලා තියෙන්නේ ඒකට වෙන කරන්න දෙයක් නැහැ හරි වෙන කරන්න දෙයක් නැහැ ඉතින් මේ තත්ත්වෙන් අපිට ඉන්න වෙනවා හැම වෙලාවෙම ඔයාලට පන්ති කියලාත් දානවා ඉතින් ඉඳලා රැය වෙනකම් ඔන්ලයින් පන්ති දැන් ඔක්කොම පන්තිනේ නේද ඉතින් පුළුවන් තරම් පුතේ හරි පුළුවන් තරම් මේ හැම වෙලාවෙම පන්තියේ ඉන්න වෙලාවේ පාඩම් කරන්න බලන්න. හරි නැත්නම් අන්තිමට කියන්නේ මේ පන්ති පාඩම් කරන්න වෙලාවක්. ඒක අතකට හරි ඒ වුණාට පුළුවන් තරම් දැන් මේ වෙලාවේ ගනුදෙනු වල විත්ත න්‍යාය කියන එක වල ඉවර කරගන්න. හරි මේක ඕනවට එපාවට අහගෙන දැන් වල සෙමිනාර් ගොඩක් ඉන්නවා දැන් ඔය අපේ රවින්ද්‍ර සර්ගේ ඉන්නවා රමේෂ් සර්ගේ ඉන්නවා ප්‍රබුද්ධ සර්ගේ ඉන්නවා නිමාල් සර්ගේ අට්ටියම සෙමිනාර් වල ඉන්නවා තව ගොඩාක් සර්ලා ඉන්නවානේ සෙමිනාර් කරන මේ දවස්වල දැන් මම ගාව ඉන්නේ දැන් ඔයාලා 350ක් ඉන්නවා ඒ වගේ උදේ ලක්ෂ 5ක් කියනවනේ විභාගේ හරි එතකොට ඔයාලා වලින් අනිවාර්යයෙන්ම මේ ඉන්න වෙලාවේ පාඩම කරගෙන යන්න try කරන්න හරි පාඩම කරගෙන යන්න try කරන්න මොකද ඔයාලට මේ යන විදිහත් එක්ක පාඩම් කරන්න වෙලාවක් නැහැ කියලා දන්නවා. හරි. සමහර ඉස්කෝලවල රෑ 10ට තමයි ටෙස්ට් එක තියන්නේ. එතකොට ඉතින් ඉඳගන්නකො ඒ ඉන්න මතක තියාගන්න පුතේ. අනිවාර්යයෙන්ම මේ පාඩම් කරන්න ක්ලාස් එකේ ඉද්දිම. දැන් සමහරව ඉන්නවා දැන් ඔයාලගේ යාළුවෝ ඉන්නවා දන්නවා. ඔයාලත් එහෙම වෙන්නද?
මේ ක්ලාස් එකේ ඉන්න ටික විතරයි කරන්නේ. ගෙදර මොකක් පාඩම් කරන්නේ. හැබැයි වැඩේ හරියට කරගන්න. හරි. ඒක තමයි වෙන්න ඕනේ. ඒක වෙච්චි ගොඩක් හොඳයි. ගොඩක් වටිනවා. හරි. ඉතින් අනිවාර්යයෙන් ඒ වැඩ ටික කරගන්න අනිත් එක මම හොඳට මතක තියාගන්න. ඔයාලා ඉස්සරහට දැන් අවුරුදු 10 වසරේට 15යි 11 වසරේට 16යි. හරි. අවුරුදු 15 16 කොල්ල කෙල්ල ටිකක් මෙතන ඉන්නේ. හරි. එතකොට මතක තියාගන්න පුතේ ඉස්සරහට යද්දි හරි මේ මම සර්ලා ගැන මේ විස්තර ටික දෙන්නම් ඈ. මම සර්ලා ගැන විස්තර ටික දෙන්නම්. මේ ඉස්සරහට යද්දි පුතේ හරි සාමාන්‍යයෙන් මේ අපි වැඩ ටික කරගෙන ඉස්සරහට යද්දි එක එක ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. හරි. සමහර ළමයි ඉන්නවා කැම්පස් එකේ රැග් එකට බය වෙලා කැම්පස් ජීවිතේ නවත්තනවා. හරි. එක එක හේතු වෙනවා. ජොබ් එකේ ප්‍රශ්න හින්දා ජොබ් නවත්තනවා. හරි. ඔය වගේ එක එක පුතේ වලට ගැටලු වෙනවා. ඒක මතක තියාගන්න. හරි. ඉතින් ඒවත් එක්ක ඉස්සරහට යන්න හොඳ හයියක් තියෙන කොල්ලෙක් කෙල්ලෙක් වෙන්න අනිවාර්යයි. ඒක තමයි වෙන්න ඕනේ. හරි. ඒක තමයි අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ දේ යන්නේ ඒකයි. ඉතින් මේ මොකද මම දන්න ගොඩක් අය ඉන්නවා ගොඩක් ළමයි ඉන්නවා එක එක ප්‍රශ්න හින්දා ඉගෙන ගන්න ඒවා නතර කරලා පිස්සු වෙනවා. දැන් අපිට ප්‍රශ්න මේ සෙමිනාර් කරන අස්සේ අපිට ප්‍රශ්න කීයදපිට මම ඔය ගැන කිව්වනේ එක එක ගැටලු. හරි මම කිව්වේ අර තාම මේ අර බරපතල මැසේජ් ඇවිල්ලා නැහැ තාම ඒවත් එයි කියලා හිතනවා. හරි ඉතින් මේ ඒව තමයි කරන්න දෙයක් නැහැ. ඒ වුණාට ඉතින් වැඩේ අපි කරගෙන යන්න ඕනේ. ඔයාලට දෙයක් කරනවා කියලා කිව්වොත් ඒ දේ අනිවාර්යෙන් කරන්න ඕනේ. හරි? දැන් ඒක ගැටලු නෙමෙයි. ගැටලු වුණාට ඉතින් අපිත් ඒවට hina වෙලා ඉන්නවා. ඒක මිනිස්සු එක එක කතා කියනවා. කරන්න දෙයක් නැහැ ඉතින් hina වෙලා ඉන්න තමයි තියෙන්නේ. දැන් ඊයේ මම නිකන් ගියා. එක ළමෙක් මට මුංගි දෙයක් කිව්වා. ඉතින් ඒක ඇත්තටම එහෙම කට්ටිය ඉන්න එක ගොඩක් හොඳයි. එහෙම කට්ටිය ඉද්දි තමයි වැඩේ ලස්සන වෙන්නේ. හරි? අර කියනවා මේ දියැලක් වුණත් අර දොළ පාරක් වුණත් බලාගෙන යද්දි අර ගල් වල හැප්පිලා එහෙම යන තරම තමයි ලස්සන කියලා. හරි ඒක සාමාන්‍යයෙන් කියනවනේ ඔය නිකන් ගලාගෙන යනවට වඩා චුට්ටක් අර ගල් වල හැප්පිලා ලස්සනට වතුර ටික විසික් කරලා එහෙම යන එක ලස්සන කියලා. හරි ඔය දැන් කතාවට කියනවනේ ඒ ළමයා කියපෙකින් මට ඇත්තටම ඒක මතක් වුණා. සමහරවිට ඔයාලගේ ජීවිතවලුත් මේ ඔයාලගේ ජීවිතවලුත් සාමාන්‍යයෙන් අපිට ගන්න දේවලුත් තියෙනවා. මම නම් ඇත්තටම ඒක කිසිම වෙලාවක මේ වෙන්නේ නැහැ. ළමයෙක් මොනවාරි දෙයක් හොඳ දෙයක් කිව්වොත් මම නම් ඒකත් තේරෙනවා. හරි ඇත්තනේ ඒ ළමයා කියපු කතාව මරු. හරි මොකද එක එක ප්‍රශ්න වලට ප්‍රශ්න එනවා. ප්‍රශ්නත් එක්ක යද්දි තමයි මේක ලස්සන දෙන්නේ. කවදාද කියන්න දෙයක් ඉතුරු වෙනවද? නේද? ඔය ඉස්කෝලේ යද්දි මම ඒක කිව්වොත් මේ ප්‍රශ්නයක් ඉඳන්නේ කවන්නේ. ඒ ඉස්කෝලේ යද්දි ඔය පොඩි දඟ වැඩ කරනවානේ. හරි. ඒ කියන්නේ දැන් ඔයාලට ඇත්තටම මේ ලෝකෙලි ඉස්කෝලේ නැහැ. ටිකක් ඉතින් අර හොඳම කාලයකින් නැත්තේ නැහැ. ඒක අපිත් පිළිගන්න ඔයාලගේ අම්ල තාත්තලාට පිළිගන්න. 10 වසර 11 වසර චුට්ටක් ඉතින් මරු කාලේ හරි යාළුවොත් එක්ක මරු කාලේ ඉන්නේ ඒක පොඩි මේකක් අරගෙන විභාගෙත් ලඟ වෙනවා ඉතින් ඒවත් තියෙනවා ඒ වගේ යනවා ඉතින් ඔය ඉස්කෝලේ කාලේ කරන පොඩි පිස්සු වැඩ තමයි අපිට සාමාන්‍යයෙන් මේ අනිවාර්යයෙන්ම ඒ කරන කම මතක් වෙනවා හරි ජීවිතේ කියන කම මතක් වෙනවා කරන වැරදි වැඩ ටික ඒ විදියට හරි කරන පිස්සු වැඩ ටික ඒ විදියට අපිට ඉතින් එක එක දේවල් කරනවා ඉතින් අපි ඔක වැඩි ගණන් ගන්න ඕනෙත් මටත් ඉන්නේ උදේ මේ ළමයි මට O level ලියන ලක්ෂ 5ක් විතර වුණා. දැන් O level ලියන ලක්ෂ 5න් අපි තුමු ලක්ෂයක් කොමස් කරනවා කියන්නේ. ඔය ලක්ෂම මංගාව වෙනවා නම් ඔය එක එක ගුරුවරු මට එක එක කරාට ප්‍රශ්නයක් නෑ. නෑ ඉතින් අතන ඒ ගුරුවරු උනත් මොන හරි දෙයක් කරගන්න ඕනේ. හැමෝම මෙතන ඉන්න ඕනේ. හරි. ඉතින් සමහර කට්ටිය හැදෙන විදියට හිතනවා නිකන් මේ කොරෝනා වලට බයෙන් මර බයෙන් කෑ ගහනවා කියලා හිතනවා. හරි. ඒක නෑ ඒ හැමෝම ඉන්න ඕන එකට මම නම් සාමාන්‍යයෙන් මේ දේ තමයි පිළිගන්නේ. ගුරුවරු වුණත් ළමයි වුණත් හැමෝම ඉන්න ඕන එකට හරි එක එක විකාර අවශ්‍ය නැහැ. වැඩ ටික හරියට කරගෙන පිළිවෙලට යන්න තමයි හැමෝම ඉන්නේ. හරි. ඉතින් හොඳයි. මම මේකට වෙලාවක් දුන්නා කරන්න තමයි මාත් එක්ක මේක ලිව්වේ. මුදේ group link එක මම දැන් දැක්ක දෙතුන් පාරක් ඉල්ලනවා. group වල link මම කිව්ව නම්බර් එකක් තියෙනවද මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා ඉල්ල ගන්න පුළුවන්. group වල නැති කට්ටිය. හරි මගෙන් ඉල්ලගත්තා දැන් කීප දෙනෙක්. හරි. හරි හොඳයි ඊළඟ එකට යමු. හරි. අපෝන් දානවා හිටපු ගමන් හරි ලස්සන මැසේජ් එකක් අපි කියවලා දුත්තා මේ hina වෙලා ඉන්නවා. හරි. හොඳයි. හරි පුතේ.
ඊළඟ ගානට අපි යනවා. හරි වැඩි වෙලා ගන්න නැහැ. ඔන්න මේ ගාන ටිකක් පොඩි ගානක් ඉක්මනට හින්දා කරමු. මේ මොකක්ද ආවේ? පොඩක් ඉන්න. පොඩක් ඉන්න උදේ. හරි. පහත දැක්වෙනුයේ කුඩා සිල්ලර වෙළෙන්දෙකු වූ සිරිපාලගේ ව්‍යාපාරයේ අප්‍රේල් මාසය තුල සිදු වූ ගනුදෙනුවයි. හරි. මෙම ගනුදෙනුව අදාළ ගිණුම් තා දිත්ව සටහන් පෙන්වනවා. මම උදේ දිත්ව සටහන් කියන එක දැන් කරන්න යන්නේ නැහැ. මම දිත්ව සටහන් කියන එක පුතේ ඔයාලට දැන් PDF එකක් දැන් ලැබිලා ඇති අංක 7 PDF එක. හරිද? ඒ කියන්නේ එක ප්‍රශ්නයක් ඒකේ ඇති. හරි. ඒකෙන් ඔයාලා ඒ ටික ගන්න. මේ හරි අංක 6 ප්‍රශ්නේ වුණ අපි පටන් ගන්නෙ මුලින්ම අර ඉස්සෙල්ලා වගේ මුදල් පොතක් පුතේ මෙන්න මේ ස්ට්‍රක්චර් එකට ගහගන්න. මෙන්න මේ ස්ට්‍රක්චර් එකට මුදල් ගිණුම sorry මුදල් ගිණුම කියලා ගහලා මෙන්න මේ ස්ට්‍රක්චර් එකට ගහගන්න රූල් යටට 5ක් විතර තිබ්බනම් ඇති. මොකද මේක එච්චර ලොකු ගාණක් නෙවෙයි. රූල් 5ක් විතර තියලා ඒ ස්ට්‍රක්චර් එකෙන් තියෙන මේකක් ගහගන්න ඉක්මනටම පුතේ මෙන්න මේකේ. හරි මමත් ඔන්න ගිණුම් කීපයක් දාගත්තා. හරි. මේ තව එකක්. හරි. අපි Facebook ගොඩක් අය කියනවා පුතේ Facebook නැති වෙයි කියලා හිතනවා. හරි. ඒ වුණාට මේ අපේ කොමර්ස් පන්ති නමක් තියෙනවා. ඒක තමයි අපේ කොමර්ස් පන්ති. නම තමයි අපේ කොමර්ස් පන්ති. හරි. අපේ කොමර්ස් පන්ති වයි තුන්දේශාලිස් කියලා ගෙවුවට පස්සේ අපි ඇත්තටම මේ ක්ලාස් එකේදී මොනවද විස්තර කාලයකට කරලා තියෙනවද හැම දෙයක්ම නිකන් බලන්න ඇත්තටම මේ ගොඩක්ම කරපු ඉවෙන්ට් තමයි තියෙන්නේ. පාඩම් වැඩ කරපු අනම්මනම් මේකෙන් ගහලා දාලා එක එක මේ අපි ඒවයි කරපු එක එක සමහරවල්ලාට අපි අවුරුදු උත්තර ගන්න අපි ක්‍රියා එක දේවල් කරා. හරි. ඉතින් මේ පොඩි ලයික් එකක් දාන්න මට පොඩ්ඩක් මතක් වුණේ මම මේක ගැන කිව්වෙම නැහැ කියලාම නැහැ පේජ් වලගේ ගෲප් වලටවත් දාලා නැහැ. Facebook එකේ තියෙනවා මෙන්න මේ වගේ පේජ් එක. නිකන් දැක්කොත් බලන්න. හරි. මම සාමාන්‍ය ළමයි එක්ක ගොඩක් එකතු වෙමින් ඉන්න කෙනෙක්. ඉතින් අපි එකතු වෙලා ගොඩක් වැඩ කරලා තියෙනවා. හරි. හොඳයි. ඉතින් අපි ගාන පටන් ගමු. හරි. ගාන තමයි ගාන නමක් කියමු තියෙනවද නැහැ නේ? හරි. මෙන්න තියෙනවා පහත දැක්වෙනුයේ කුඩා සිල්ලර සිරිපාල. මොන සිරිපාලගේ ගිණුම. අප්‍රේල් මාසයේ තමයි සිද්ධ වෙලා තියෙන්නේ. හරි. මොකද දැන් මේ සිරිපාල මුලින්ම කරලා තියෙන්නේ 4.1. හරි. මෝඩයාගේ දවසේ 4.1 ප්‍රාග්ධනයේ වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ගෙන එන. හරි. ඔන්න පුතේ ලක්ෂයක් ගෙනාවිලා. දැන් ඉතින් දන්නවා දැන් ඉස්සල්ලා ඕකම තමයි පළවෙනි ගණන් දෙකට දෙන්නේ. ලක්ෂයක මුදලක් ගේනවා සිරිපාල. සිරිපාල නෙමෙයි කවුරු ගෙනාවත් පුතේ ඒක ප්‍රාග්ධනය. අයිතිකාරයනේ ගේන්නේ. අයිතිකාරයා ගේන හින්දා අපි ඒකට කියනවා ප්‍රාග්ධනය කියලා. හරි. ඔන්න මුදල් ගිණුම. මුදල් ගිණුම. හරි 1.1 ප්‍රාග්ධනය 1.1 ප්‍රාග්ධනය අපි දුක්ඛක් මේක මත උනේ දෙපොළයි ඊට මදි වන්දන 1.1 ප්‍රාග්ධනය ලක්ෂයයි 1 2 3 4 5 ගණන් කරලා හරි කමන්නේ බිංදු ටික හරියට දාන්න නැත්නම් අපරාධීනවා 1.1 ප්‍රාග්ධනය හරි ඊට අපි වෙන දානවා පුතේ ප්‍රාග්ධන ගිණුමකට හරි ප්‍රාග්ධන ගිණුමට ප්‍රාග්ධන ගිණුම කියලා කියන්නේ හිමිකම. හිමිකම වැඩි වීම බැර. හිමිකම වැඩි වීම බැර. හරි හිමිකම වැඩි වීම බැර. 1.1 මුදල් රුපියල් ලක්ෂයයි.
මුදල් රුපියල් ලක්ෂයයි. පොඩි. 4යි ඒකනේ. අපල 4න් 1යි කියන්නේ මොකද කියලා. කාලක්ෂයක් වෙනවද බලන්න 4යි එකනේ දවස් හරි පොතේ දැන් කිව්වා 4යි එක. හොඳයි ඊට පස්සේ මේ අප්‍රේල් මාසෙන්නේ ඒක අර අමතකුණා. දැන් කිව්වා. හරි. ඊට පස්සේ 4යි 3 පීටර්ගෙන් භාණ්ඩ ණයට ගත්තා. හරි. පීටර්ගෙන් භාණ්ඩ ණයට ගත්තා. හරි. අපි දැන් මේකට නම් ඕන පීටර්ගෙන් ගිණුමක් ගහමු. නැත්තම් ණය හිමි ගිණුම ගහන්න පුළුවන්. අපි ණය හිමි ගිණුමක් ගහමු. ඒකට වැඩි ඉවරයිනේ. ඒ ගිණුමෙන් ඒක ඉවර කරන්න පුළුවන්. හරි. ඔව්. හරි. පොන්චි ප්‍රශ්නයකට අහනවා මම ඒකට උත්තරයක් දෙන්න. මෙන්න මේ ලෙජර් පිටු කියන්නේ මොකක්ද කියලා අහනවා. ඒ කියන්නේ ලෙජර් එක කියලා කියන්නේ පොතක්නේ. වත්කම් වියදම් හිමිකම් වගකීම් ආදායම් කියන ගිණුම් ඔක්කොම මේ ගිණුම් ඔක්කොම තියෙන පොත. එතකොට ඒ ගිණුම තියෙන අංකය ගිණුම තියෙන ඒ පිටු අංකය තමයි පුතේ ලෙජර් පිටුව කියලා කියන්නේ. මේක බලන්න පුළුවන් මම කලින් මේ වීඩියෝ එක බලුවත් ඔයාලට හොයාගන්න පුළුවන් ඈ. ලෙජර් පිටුව නැත්නම් සංගල පිටුව කියන්නේ දෙකම එකයි. ලෙජර් පිටුව සංගල පිටුව කියලා කියන්නේ දෙකම එකයි. හරි? ඒක මේ වෙලාවේ පුතේ වැඩක් නැහැ කියන්නේ දැන් මෙතන අපිට ලෙජර් පිටුව සංගල පිටුව දීලා නැහැනේ. හරි? ඒ හින්දා මේ අවශ්‍ය නැහැ දැන් මේ වෙලාවේ අපිට ඒක දාන්න තියෙන හේතුවක් නැහැනේ. හරි. හොඳයි අපි ඊළඟට යමු. 4යි 3 පීටර්ගෙන් ණයට ගත්තා. මුදල් නෙවෙයි ණයට අරගෙන තියෙන්නේ. ඒත් කොහෙද අපි දාන්නේ? ගැනුම් ගිණුමට. මම ඉස්සෙල්ලා කිව්වා අපි ණයට ගත්තා මුදලට ගත්තා දාන්නේ මෙන්න මේ එකම ගිණුමට ගැනුම් ගිණුමට. උදේ ගැනුම් කියලා කියන්නේ ව්‍යාපාරයේ වියදම. වියදම වැඩි වීම හරක. හොඳයි. අවුරුදු දවස් 4යි 3 අපි ණය හිමි කියලා දාන්නේ. ණය හිමි 4යි 3 ණය හිමි රුපියල් 10000යි. ඔන්න රුපියල් 10000යි. හරි රුපියල් 10000යි. 4යි 3 ණය හිමි රුපියල් 10000යි. ඔන්න ගැනුම් ගිණුමට අපි ඒක අරගෙන මොකද මේ මුදලට නෙවෙයි ණයට නෙවෙයි. ගැනුම් හින්දා ණය හිමි කියලා මම ඉස්සෙල්ලා බෝඩ් එකේ ලියලා පෙන්නනවා. හරි. ඊළඟට අපි ණය හිමි ගිණුමක් ගහලා දැන් මේ පීටර්ගේ ගිණුම වෙනකොට ගන්න ණය හිමි ගිණුම. හරි. ණය හිමි ගිණුමක් ගහලා ණය හිමි ගිණුම කියලා කියන්නේ මේ වගකීම් ගිණුමක්. හරි. වගකීම වැඩි වීම බැරදුකේ. වගකීම්නේ වගකීම් වැඩි වීම බැර. හරි. 4යි 3 ගැනුම් රුපියල් 10000. රුපියල් 10000. හරි. හොඳයි. ඊළඟට ඒක හරි. ඊළඟ ගනුදෙනුව තව ප්‍රශ්නයක් තියෙනවා මේ ගහන ගිණුම් පොඩ්ඩක් මාරු වුණාට කමක් නැහැ. එහෙම ගැටලුවක් නැහැ පුතේ. එහෙම ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් එහාට මෙහාට වුණාට කමක් නැහැ. මුදල් පොතකින් අන්තිමට ගන්න බෑ. මුදල් පොත සාමාන්‍යයෙන් මුලින් ගහලා පොඩ්ඩක් එහාට මෙහාට වුණාට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ පුතේ. හොඳයි. මේ ප්‍රශ්නේ හොඳයි. හරි. 4යි 4 අමරසිරි සහ සමාගමෙන් ණයට ගත්තා. දැන් ආයෙ සැරයක් ණයට අරගෙන. හරි කමක් නැහැ. දැන් අපි මේ ණයට ගත්තත් දාන්නේ මේ අර කලින් උන ගනුදෙනුවමයි. ණයට ගත්තේ ඉඳ ගැනුම් ගිණුම හර. කීයද? 4යි 4 14 දානවා. 4යි 4 හරි. ණය හිමි එකක් අපි ණය හිමියටම දාමු. මොකද එකක් දැම්මනේ. කීයද පුතේ? ගාන රුපියල් 14000. හරි ඔන්න 14000යි ණයට ගත්ත හින්දා ආපහු සැරයක් 4යි 4 ගැනුම් 14000. හරි. දැන් ඔයාලා මේ වෙන වෙනම ගිණුම් ගෙවුවට කමක් නැහැ. දැන් පීටර්ගේ ගිණුම අමරසිරි සහ සමාගම් ගිණුම එහෙම ගෙවුවට කිසි ප්‍රශ්නයක් නැහැ. හරි? එහෙම ගන්න පුළුවන් එකත් හොඳයි. අනිවාර්ය 4යි 8 ඉන්දිකට භාණ්ඩ ණයට වික්කා රුපියල් 9000යි. ඉන්දිකට භාණ්ඩ ණයට වික්කා රුපියල් 9000යි. වැඩිපුරම ණයට වෙලා තියෙන හැම ගනුදෙනුවම මුදලට විකුණනවා කියලා දිනවනේ. හරි. භාණ්ඩ ඔන්න ඉන්දිකට විකුණන්නේ රුපියල් 9000යි. හරි. පුතේ එකක් ණයටනේ. හරි. එහෙනම් එක ගනුදෙනුවක් මොන එක ගනුදෙනු දෙකක් වෙනවා. හරි. එකක් පුතේ විකුණුම් ගිණුම හරි. අපි විකුණන්නේ ණයටනේ. විකුණන්නේ ණයට. එතකොට කවුද? ණය හිමි නෙවෙයි. කවුද? ණය. කවුද? ණය හිමි නෙවෙයි පුතේ. ණය කවුද? ණය ගැති.
ණය ගැති. ණය ගැති ගිණුම පුතේ. හරි මොන ණය ගැති ගිණුම. හරි අපි විකුණුම් කින්ද අපි විකුණුවානේ කීයකටද වික්කේ? රුපියල් 9000කට වික්කේ. හරි. රුපියල් 9000කට අපි විකුණුවාට පස්සේ පුතේ විකුණුම් කියලා කියන්නේ ආදායම වැඩි වීම බැල. ආදායම් වැඩි වීම බැල. හරි ආදායම් වැඩි වීම බැල. ඔන්න විකුණුම් කවවද දවස 4යි 8. 4යි 8 ණය ගැති. දැන් මෙතනත් ඕනනම් 9ට දාන්න පුළුවන්. මම ණය ගැති කියලා දැම්මේ. මේ ඉන්දික කියලා දාන්න පුළුවන් නම් මම ඒවට ණය ගැති කියලාමයි ගත්තේ. හරි. උදේ ණය ගැති කියලා කියන්නේ ව්‍යාපාරක මොකද්ද? දැන් මුදල් නෙවෙයි අපුනේ ණය ගැති. ණය ගැති කියලා කියන්නේ මොකද්ද මේ කියන්නේ? මොකද්ද පුතේ? ඔව්. වත්කම් ගිණුමක්. ණය ගැතියෝ කියලා කියන්නේ පුතේ වත්කම් ගිණුමක්. වත්කම් වැඩි වීම හර. වත්කම් වැඩි වීම පුතේ හර. හරි එහෙනම් මොන මෙයින් ගන්න හර කරනවා 4යි 8 විකුණුම් කියලා. විකුණුම් කියලා නම දානවා. විකුණුම් කියලා නම් 9000ක් හරක. හරි ඊට පස්සේ ඊළඟ එක හරි මේ ටිකේ මොනවද කියනවද ලියාගන්න. ඔය ටිකේ මොනවද කියනවද ලියාගන්න. හරි පුතේ ඊළඟ එකට අපි යමු. ඊළඟ එක මේ භාණ්ඩ මුදලට වික්කා. හරි ඔන්න 4යි 10 භාණ්ඩ මුදලට වික්කා 30000යි. හරි භාණ්ඩ මුදලට වික්කා 30000යි. දැන් ඔන්න මුදලට විකුණලා තියෙන්නේ. එහෙනම් මුදල් අපිට එනවා නේ. මුදල් අපිට එනවා. හරි එතකොට ඔන්න අවද දවස 4යි 10 30000යි. 4යි 10 මොනවද මෙතන දාන්නේ? ණයට වික්කත් අපි දාන්නේ විකුණුම් ගිණුමට, මුදලට වික්කත් අපි දාන්නේ විකුණුම් ගිණුමටම තමයි. හරි? විකුණුම් කීයද? රුපියල් 30000. විකුණුම් රුපියල් 30000. හරි? ඔන්න පුතේ විකුණුම් රුපියල් 30000යි. අපි එතකොට මෙන්න විකුණුම් ගිණුම 4යි 10 මුදල් නෑ. අලිවලටනේ මුදල් රුපියල් 30000. රුපියල් 30000. ඔන්න. හරි? හරි. දැන් ඒ අපි දැම්මේ භාණ්ඩ මුදලට වික්කට පස්සේ. භාණ්ඩ මුදලට විකුණුවට පස්සේ. ඊළඟ එක පුතේ 4යි 13 අමල්ගෙන් මුදලට ගැනුම්. හරි? අමල්ගෙන් මුදලට ගැනුම් රුපියල් 20000යි. හරි. ඔන්න අමල්ගෙන් මුදලට ගැනුම් රුපියල් 20000යි. දැන් ඒක අපි සල්ලි දීලානේ ගන්නෙ. අමල් කියලා නම තියෙනවා. දැන් බඳක තියාගන්න. හරි? අමල් කියලා මේ අපි ගමු එතන අමල්ගෙන් මුදලට ගැනුම්. දැන් නම තිබ්බට ණයට කියලා හිතන්න එපා. හරි? මේ නම තිබ්බට ණයට කියලා හිතන්න එපා. පුතේ අමල්ගෙන් මුදලට ගැනුම්. දැන් සල්ලි දීලා ගන්නෙ 4යි 13. 4යි 13 ඔන්න 20000ක් දීලා ගන්නවා. හරි. ඔන්න දැන් ඇතියන්ත එකක් අත්තිබ්බා. අනිත් පැත්තට ගැනුම්. කීයද රුපියල්? 20000. හරි. ඔන්න රුපියල් 20000යි. දැන් වැඩේ තියෙන්නේ ගැනුම් කිරුමේ වෙන්න මෙතෙන්ට එන්න ඔයාලට මම දැන් පේනවනේ. ඒක ගැටුවක් නැහැ. 4යි 13 ඔපේනවා. 4යි 13 මුදල්. දැන් ගැනුම් මේ දෙකම ණයට. දැන් මේක මුදලටනේ. මුදල් රුපියල් 20000යි. හරි. 10000යි 14000යි ඔන්න 20000. හරි ඔන්න 20000. හරි 20000. හරි. විකුණුම් sorry ගැනුම් ගිණුම් මුදල් ගිණුම් දාලා තියෙන්නේ. හරි මේක එතකොට එතනදී හරි පුතේ ඈ. හොඳයි. ඊළඟ එක ඔන්න අවසාන එක 4යි 14 ඉන්දිකගෙන් භාණ්ඩ ණයට ගත්තා රුපියල් 2000යි. ඉන්දිකගෙන් භාණ්ඩ ණයට ගත්තා 4යි 14 කියන්නේ අවුරුදු දවස නේද? ඔව් 4යි 14 ඉන්දිකගෙන් භාණ්ඩ ණයට ගත්තා. දැන් නම් ගැනුම් ගිණුමට දාන්න ඉඩ මදි වෙනවා. අපි මම පොඩ්ඩක් ඒක මොකක් හරි කරන්නම්. ඉන්දිකගෙන් භාණ්ඩ ණයට ගත්තා 2000යි. හරි. දැන් මෙන්න මෙතනින් තමයි පුතේ එකක් ලියන්න වෙන්නේ. ඔයාලට ඒක පේන්නේ නැති වෙයි. මම චුට්ටක් ඒක දෙහෙන් පොඩ්ඩක් ගහලා ලියන්න ඈ. හරි.
ඊට පස්සේ මේ හරි දැන් මේ විදිහට මතක තියාගන්න ආපෝතරයක් කියන්නේ ඔයාලා මේ එකම ගිණුමේ තමයි ගහන්න ඕනේ. මේ එක නමකින් තියෙන එක ගිණුමයි. අවදාපත් ගිණුම් 10ක් 15ක් නෑ. මේ ගහපු විදිහට මේ මම නෙවෙයි ගාවේ මට මේව තමයි ගහන්නේ. මේක තමයි වාර්තා කරන්නේ. හරි. ඕනේ ඉන්දිකගෙන් බාන්න ණයට ගත්ත රුපියල් 2000ක්. හරි. ඉන්දිකගෙන් ගත්තේ. පුතේ මෙතන යටට දාන්න ඕනේ. හරි. මෙන්න මෙතන මේ යටට අපි දාන්න ඕනේ. මම මේක මෙතනින් ලියනවා. හරි. තවත ලියනවා 4.14 4.14 අපි ණය හිමි. අය ණයටනේ අරගෙන තියෙන ණය හිමි 2000යි. ඔයාලා මෙන්න මේක යටින් ලියන්නේ. මෙතනින් මේ පැත්තෙන් ඒව ලියන්න එපා. මේ හර මේ මැර මේ පැත්තෙන් ඒව ලියන්න එපා. මේ යටට මේ ඉනුමේ යටට එන්න ඕන එකට තමයි මම ඉතලයක් ගාලා මෙතන ලියුවේ. එන්නේ 4.14 ණය හිමි 2000යි. ඊට පස්සේ මෙන්න මේ ණය හිමියන්ගේ කිරු වලට දැන් ණය හිමි කියලා කියන්නේ ව්‍යාපාරයක් මොකද්ද? ණය හිමි කියලා කියන්නේ ව්‍යාපාරයට වගකීමක්. වගකීම් වැඩි වීම බැරනේ පුතේ. හරි. එහෙනම් ඔන්න 4යි 14 ගැනුම් 2000යි. ගැනුම් 2000යි. හරි. ගැනුම් 2000යි. හරි. හරි මේ ටිකේ මොනවා හරි කියනවා ලියාගන්න මම සම්පූර්ණ ගාන කියන්නේ කොහෙන්වත් බැක් වෙන්න කියලා. අඩුපාඩු තියෙනවා නම් ඔන්න ලියාගන්න. අඩුපාඩු තියෙනවා නම් ඔවා ලියාගන්න මේ මම කියනවා ශේෂ කරන්නේ නැද්ද කියලා. උදේ ශේෂ කිරීම තියෙන්නේ මුදල් පොත පාඩමේ. හරි? ශේෂ කිරීම උගන්වන්න තියෙන්නේ මුදල් පොත පාඩමේ. මේ අද ඇවිල්ලා දිස්ත්‍ර සතහන් න්‍යාය ඉතල උගන්වන්නේ හරබර කරන්නේ. හරි? අනිවාර්යයෙන් මම දන්නවා දැන් මේ 11 වසරේ අය තමයි ගොඩක් ඔය ප්‍රශ්න අහන්නේ. මොකද 11 වසරේ අයට පුරුදු මේවට අක්ගාලා මේ ශේෂ කරලා. හරි? ඔක තියෙන්නේ මුදල් පොත පාඩම. ඉතින් මම මෙතනදී කරන්නේ නැහැ. හරි? මෙතනදී ඒක කරන්නේ නැහැ. දැනට අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ හරි? දැනට අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ටික දාන්න විතරයි. මේ සමහර වෙලාවට ප්‍රශ්න තියෙනවා මේ දැන් ඇත්තටම පුතේ මේ වියදම් කොහොමද අඩු වෙන්නේ කියලා එහෙම ගැටලු තියෙනවා කට්ටියට. හරි ඒවා හිතන්නේ මොකද වියදම් අඩු වීමක් සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ වියදම් අඩු වීමක් වෙනවා වෙන්න ඕනේ මොකක් හරි වැරදිලා ගෙවුනොත් එහෙම හිතන්න. දැන් හරි දැන් කවුරු හරි මේ මම කියනවා වියදම් අඩු වෙන්නේ කොහොමද? දැන් ඉතින් තියෙනවා වියදම් වැඩි වුණොත් හර වියදම් අඩු වුණොත් බැරක් කියලා. ඉතින් වියදම් අඩු වෙන වෙලාවල් තියෙනවා කියලා සමහරවිට දෙන්න පුළුවන්. හරි සමහර වෙලාවට වැඩිපුර ටිකක් වැඩියෙන් වැරදිලා ගෙවිලා ඒක අයින් කරොත් ඒතර ප්‍රශ්නයක් නැහැ. දැන් මොකක් හරි ගෙවීමක් කරන්න ඕනේ යම් කිසි ගාණක්. හරි මොකක් හරි කරන්න ඕනේ රුපියල් 2000යි. වැඩිපුර 2500ක් ගෙවලා. හරි එතකොට අපි වැරදි කිරීමේදී පුතේ ඒක අනිත් පැත්තට දානවා. ඊළඟ අඩු කරනවා. හරි ඒ වගේ අවස්ථා තියෙනවා. දැනට එච්චර හිතන්න එපා. තවතන ගැටලු තියෙනවා. ආදායම් අඩු වෙන්නේ කොහොමද? වගකීම් නම් අඩු වෙනවනේ. හිමිකමුත් අඩු වෙනවනේ. ඒව නම් ගැටලු නැහැ. අර ආදායම් වියදම් අඩු වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්න තියෙනවා සමහර අය. හරි? පුතේ දැන් මම මේ අහන ප්‍රශ්නයකට මම උත්තරයක් දෙන්නේ වැඩිපුර ගෙවුවොත් අපි වියදම අඩු කරනවා කියලා නෑ. එහෙම අඩු කරන්නේ නැහැ. වැරදි කිරීමේදී තමයි අපි ඒවා හදන්නේ. ඒ ඇවිල්ලා 10 වසරේ අවසාන පාඩම. හරි? වැරදි කිරීම. හරි හොඳයි. හරි ඒකත් එක්ක දැන් මම කිව්වර පුංචි පණිවිඩ දෙක තුනක් කියනවා කියලා හරි මේ ටික ඇති දැන් හදන ගමන් ඔයාලා මේක කරන්නේ හරි පුංචි දේවල් ටික දැන් මෙහෙමයි දැන් පුතේ ඊළඟ සතියේ ඉඳලා අපි පේපර් ක්ලාස් එක මේ වෙලාවට පටන් ගන්නවා හරි ඇත්තටම කිව්වොත් මම ඔයාලා පළවෙනි දවසේ ඉඳලා සහභාගී වෙච්ච කවුරු කෙනෙක් ඉන්නවා නම් මම පළවෙනි දවසේ ඇත්තටම ඔයාලට කිව්වා කියන්නේ මම පටන් ගන්න විදිහේ පේපර් ක්ලාස් එක හරි පේපර් ක්ලාස් එක පටන් ගන්න විදිහේ කියන්නේ ෆ්‍රී හරි ෆ්‍රී පේපර් ක්ලාස් එකක් පටන් ගන්න විදිය. ඒ වුණාට මේ කිසියම් ගොඩක් අයගේ ඉල්ලීමක් තිබ්බා මේ ගිණුම් කරන්නේ මුල ටික පොඩ්ඩක්
මතක් කරලා දෙන හැටියට. හරි? ඒ හින්දා දැන් ගිණුම් මම පාඩම් 3ක් කරා. හරි? ගිණුම් කරණයේ හැඳින්වීම, හරි? ගිණුම් කරන සමීකරණය, ඊට පස්සේ ගනුදෙනු වල දිස්වනියා. ගොඩාක් අයට මේ පාඩම් තුන හිතෙන්නේ මේක එච්චර අමාරු පාඩම් තුනක් නෙමෙයි. මේක ලේසියි. කොයිට වඩා අමාරුයි. වැරදි නිවැරදි කිරීම. බැංකු සතුන් විස්තරය. හරි? හරි. ඔයාලා අමාරුයි කියලා හිතන් හිටියට මම මේ උගන්වපු පාඩම් තුනේ බේස් එක හරියට කෙනෙක්ට වැටුණොත් ඔතනින් එයාට පුතේ අපි දෙයක් කියලා දෙන්න කලින් ගණන් හදනවා. ඒක ඇත්ත. මම ඒක එක්ස්පීරියන්ස් එකෙන් දන්නවා. හරි? ඒක එක්ස්පීරියන්ස් එකෙන් දන්නවා. දැන් අවුරුදු 10ක් තිස්සේ මම උගන්වනවා. හරි? ඇත්තටම ඒ ලෙවල් කාලේ ඉඳලා උගන්වනවා. හරි? එතකොට එක්ස්පීරියන්ස් එකෙන් දන්නවා මෙන්න මේ පාඩම් තුන ගිණුම් කරන හැඳින්වීම ඊට පස්සේ ගිණුම් කරන සමීකරණය සහ මෙන්න මේ නිත්‍යස්ථාන න්‍යාය හරියට ඔළුවට ගියා නම් දැන් ඔයාලට නැවත නැවතත් බලන්න YouTube එකේ දාලා තියෙනවා. ඒක ටික හරියට ඔළුවට ගියා නම් පුතේ එතනින් එහාට දෙන මුදල් පොත එහෙම දැන් මුදල් පොත එහෙම අපි දැනට ඉගෙනගෙන ඉවරයි. හරි? ඒ වගේ තමයි. හරි? ඒ ටික හරියට හොඳට කරගන්න පුළුවන්. ඒ හින්දා දැන් අපි ඊළඟ සතියේ ඉඳලා පුතේ පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. හරි? පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. පේපර් ක්ලාස් එක මතක තියාගන්න මම නම් ළමයින්ට කියන්නේම වඩාත් වටින්නේ පුතේ පේපර් ඩිස්කෂන්. අනිවාර්යයෙන්ම 10 වසරේ 11 වසරේ හැමෝම සහභාගී වෙන්න. මොකද හේතුව 10 වසරේ 11 වසරේ හැමෝම සහභාගී වෙන්න. හරි? දැන් අපිට තව මාස 7ක් තියෙනවා දැන්. අපි ගන්න සාමාන්‍යයෙන් අපේ IT කරන අපේ රවිදු මණ්ඩාරනායක සරුලා සෙමිනාර්ත් එක්ක එයාගේ පේපර් ක්ලාස් එක තමයි එයා කරන්නේ. පේපර් ක්ලාස් එක කරන ගමන් සෙමිනාර් කරගෙන යනවා. නැත්තේ නෑ. මම සෙමිනාර් සම්පූර්ණයෙන්ම නවත්තනවා කියනවා නෙවෙයි. සෙමිනාර් අපි කරනවා. හරි? පේපර් ක්ලාස් එක මූලිකව අපි කරගෙන යනවා. ලබන සතියේ මේ වෙලාවටම පේපර් ක්ලාස් එක තියෙනවා. හරි? දැන් මොකද කට්ටිය මගෙන් අහනවා මේ සර් මේ පේපර් ක්ලාස් එකේ ගෲප් එකට දාන්න කියලා. පේපර් ක්ලාස් එකේ ගෲප් එකට දාන්න දෙයක් නෑ පුතේ. ඔය ඉන්න ගෲප් එකම තමයි පේපර් ක්ලාස් එකේ ගෲප් එක. හරි? අපි පටන් ගන්න 10 වසරේ පළවෙනි වාර විභාගේ ප්‍රශ්න පත්‍ර වලින් තමයි පටන් ගන්න. 10 වසරේ පළවෙනි වාරය. මොනවද 10 වසරේ පළවෙනි වාරේ තියෙන්නේ? ව්‍යාපාර හැඳින්වීම තියෙනවානේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ පසුබිම තියෙනවා. හරි? ඊට පස්සේ ව්‍යාපාර පරිසරය තියෙනවා. ඊට පස්සේ ව්‍යාපාර සංවිධානය තියෙනවා. ඔය ටිකනේ. ඔය ටිකෙන් පස්සේනේ මම මේ ටික කියන්නේ. නේද? ඔය ගොඩක් අය කියනවා මට අනේ සර් මේ සමහර වෙනවා මේ ගණන් හදන්න නම් මොකක් හරි පාඩම් කරන්න නම් අමාරුයි කියලා. ඉතින් පාඩම් කරන්න අමාරු නම් පේපර් ක්ලාස් එකේ දිගින් දිගටම සහභාගී වෙලා ඉන්න 10 වසරේටත් අනිවාර්යයෙන්ම වටිනවනේ. 10 වසරේටත් අනිවාර්යයෙන්ම වටිනවා. හරි? එතකොට මේ මොකද පාඩම් කරන්න කම්මැලිය ඒ පේපර්ස් වලින් මේ අපි උත්තර ලියාගෙන MCQ එකයි දෙවෙනි කොටසයි ඒ අදාළ විදිහට කරගෙන යනවා. 10 පළවෙනි වාරේ 10 දෙවෙනි වාරේ කොහොමද තමයි යන්නේ. හරි? 10 වසරේ කට්ටියට දැනෙන කාලයක් වෙනකම් මේ පේපර් ක්ලාස් එකට සහභාගී වෙන්න පුළුවන්. දැන් යාළුවට නෙමෙයි විභාගයේ ඊට පස්සේ 11 වසරේට ලඟ වෙනවනේ පුතේ. ඒකට 11 වසරේ පේපර්ස් ටික තමයි ඉස්සරහට කරගෙන යන්නේ. හරි? ඊට පස්සේ මේ ඒ අතරේ අපි යම් තැන්වලදී අදාළ සෙමිනාර් අපි කරනවා. නැත්නම් නෑ. පේපර් ක්ලාස් එක කරගෙන යන්න කිසිම බයක් වෙන්න එපා. හොඳට පේපර් ක්ලාස් එකෙන් අදාළ හැම දෙයක්ම. දැන් ගොඩක් අය කම්මැලිනේ පාඩම් කරන දැන් සමූහකාරයක් ගැන කතා කරමු. දෙපාර්තමේන්තු කතා කරමු. හරි? ඔය හැම දෙයක් ගැනම කතා කරලා සමහරව ගොඩක් අයට අමතකයි. සමූහකාරයක් කියන්නේ රජයේද පෞද්ගලිකද කියලා කියනකොට භාගයක් කියනවා රජයේ. හරිද? පෞද්ගලිකනේ. අන්න ඒ වගේ ගොඩාක් තැන්කුදේ වලට මිස් වෙන තැන් තියෙනවා. ඒ හින්දා අපි ඒක හරියටම ඩිස්කස් කරන්න ඊළඟ සතියේ ඉඳලා අපි පේපර් ක්ලාස් එක පටන් ගන්නවා මේ වෙලාවටම මොකද වෙලා. හරි හැමෝම ජොයින් වෙන්න. මොකද පේපර්ස් කරන එක තමයි ගොඩක්ම වටින්නේ. ඇත්තටම. පේපර් ඩිස්කෂන් තමයි ගොඩක්ම ඔයාලට වටින්නේ. ඒක ඔයාලට තේරෙයි. දැන් සමහර පුතේ මම විභාග කරලා තියෙනවා. පේපර්ස් විතරක් බලලා. ඒ කියන්නේ ඔය එක වෘත්තීමය මේවා තියෙනවා පාඨමාල IBSL එකේ එහෙම ඒ කියන්නේ බැංකර්ස්ලාගේ එක්සෑම්ස් මම කරලා තියෙන ඔක්කොම ටික බැංකින් ක්වොලිෆයිඩ්. එතකොට මේ ගොඩක් එක්සෑම්ස් කරලා තියෙන උදේ පේපර් ටික අරගෙන පේපර්ස් වලින් තමයි උත්තරක් හොයාගෙන ඒකේ නෝට් එක හදාගෙන එහෙම කරලා තියෙන්නේ. හරි? සබ්ජෙක්ට් වල සමහර වගේ නෝට් එකක්වත් නැහැ. පේපර්ස්ම අවුරුදු 10ක විතර කරලා ඒ වගේ උත්තර බලලා ඒ වගේ ඉගෙන ගන්න තමයි කරන්නේ. හරි? කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. බය වෙන්න එපා. හරි. හොඳයි අපි යනවා ඕනම් එහෙනම් පුතේ මේ සර්ලා කීප දෙනෙක් ගැන මගෙන් අහනවා. මම අනිවාර්යයෙන්ම සර්ලාගේ නම්බර්ස් එක්ක විස්තර ටිකත් එක්ක මම දානවා ගෲප් වල. අනිවාර්යයෙන්ම දාන්න. ඊට පස්සේ මේ
මොකද්ද මම කිව්වා වගේ මේ ඕනම දෙයක් තිබ්බොත් අර දැන් ගෲප් වලට සමහර ගෲප් වල නැහැ හැබැයි ලින්ක් එක කොහෙන් හරි හම්බෙලා ජොයින් වෙලා ඉන්නවනේ. ඒකක් කියන මෙතන මගේ නම්බර් එක තියෙනවා ගෲප් ලින්ක් එකක් ඉල්ලගෙන ඒකට ජොයින් වෙන්න. හරි? ඒක දැන් මට පොදුවේ එකපාරට දාන්න බෑ. දැන් මෙතන එහෙම කරන්න විදියක් නැහැ. හරි? ඒ හින්දා ඒක නම්බර් එක මේව කරගෙන නම්බර් එකට ඒක දාන්න. මෙසේජ් එක දාන්න. ඒකට ගෲප් ලින්ක් එකක් මේ මොකද ටෙලිග්‍රෑම් ගෲප් එකේ ලින්ක් එක ඔයාලට ගන්න පුළුවන්. හරි? ටෙලිග්‍රෑම් ගෲප් එකේ ගන්න පුළුවන්. නැත්නම් මගේ නම් මේ සාමාන්‍යයෙන් මේ කුමුදේශ නවින්ද අල්විස් කියලා FB එකේ ඉන්නවා. කුමුදේශ අල්විස් කියලා හරි කුමුදේශ නවින්ද අල්විස් කියලා හරි සර්ච් කරාට පස්සේ ඒකෙන් මෙසේජ් එකක් හරි දාලා ඒ ටික කරගන්න. හරි? Facebook එකේ ඉන්නේ කුමුදේශ නවින්ද අල්විස් කියලා. Facebook එකේ ඉන්නේ මේ නමින් මොනවා හරි කියන්නේ තිබ්බොත් ඉතින් මැසේජ් එකක් දාන්න. දැන් ගොඩක් අයට නෝට් තියෙනවා. දැන් මේ වෙලාවේ ඒක කරන්න යන්නේ. ඒ හින්දා මෙන්න නම. හරි? කුමුදේශ නවින්ද අල්විස්. හරි? ඉතින් මේ වැඩ ටික කරගෙන යන අනිවාර්යයෙන්ම හොඳ ලකුණකට යන්න පුතේවා. හරි? ඒක තමයි වෙන්න ඕනේ. අනිවාර්යෙන් හොඳ ලකුණකට යන්න අවදානයේ මේදෙන් දෙයක් ගත්තා නම් අවදානයේ වල විභාගයේ හොඳ රිසල්ට් එකක් හරි මොකක් හරි රිසල්ට් එකක් ගත්තා මට පොඩ්ඩක් කතා කරලා පොඩ්ඩක් කියන්න මේ මෙසේජ් එකක් දාන්න. කියන්නේ තාම ඉවර නෑ. තව ගොඩක් වැඩ තියෙනවා. හරි? අනිවාර්යෙන් මම හරි ආසයි මේ වගේ දේවල් දකින්න. හරි? ඉතින් මේ තියරි ක්ලාසස් වලත් දැන් මගේ විස්තරත් ඇහුවානේ. හරි? අර YouTube channel එක කුමුදේශ අල්විස් කියන එක මේ තියරි ක්ලාසස් වල විස්තරත් උදේ group වලට දානවා. ඒක ගොඩක් හිටපු කට්ටිය දකින්න නැති මම සතියක් සතියක් වගේ දානවා. ඒ අදත් කීප දෙනෙක් අහන හින්දා මම ඒක පොතේ තියරි ක්ලාසස් වල මේ විස්තර ටික දානවා. ඒක අපි පේමන්ට් කරලා තමයි පේමන්ට් ගෲප් ඒවා තියෙන්නේ. හරි එතකොට මේ කවුරු හරි කෙනෙක් සම්බන්ධ වෙන්න කැමති නම් ඒ අවශ්‍යම කෙනෙක් ඉන්නවා නම් ඒකට ජොයින් වෙන්න පුළුවන්. මට මැසේජ් එකක් දාලා අදාළ විස්තරات එක්ක ජොයින් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හරි. හොඳයි අපේ අන්තිම අපේ ගාන ඊළඟ ගාන. හරි ඊළඟ ගාන පුතේ ඔයාලට හැමෝටම PDF එක හම්බෙලා ඉතින් මම Zoom එකකට දැම්මා. හැමෝටම 7 වෙනි ගාන. හරි. මොන 7 වෙනි ගාන? පහත දක්වා ඇත්තේ ව්‍යාපාරයක 2021 මාර්තු මාසයේ තුල තිබූ ගනුදෙනු. හරි. දිත්ව සටහන ලියා දක්වන්න. හරි. කමක් නැහැ පුතේ. මෙහෙමයි. ඔය දිත්ව සටහන ලියනවා කියන එක එකක්, ගිණුම් ගහනවා කියන එක තව එකක්. හරි. මම පුතේ මෙහෙම කරන්නේ. හරි. පළවෙනි පහ මම කරන්නේ ගිණුම් ගහන එක. මොකද තව ටිකක් ගිණුම් ටිකක් ගහුවනම් හොඳයි කියලා මට හිතෙනවා. පළවෙනි පහ ගිණුම් ගහලා හරි මේ ඔයාලා විභාගෙට එහෙම කරන්න එපා. දිත්ව සටහන ලියන්න කිව්වම පස්සේ පළවෙනි පහ ගිණුම් ගහලා ඊළඟ ටික ගහන්න එපා. එහෙම කරන්න එපා. හරි. පළවෙනි පහ මම දැන් ගිණුම් ගහනවා. 6 වෙනි එකේ ඉඳලා මම දිත්ව සටහන් ටික ලියනවා. ඒක එච්චර වෙලාවක් යන දෙයක් නෙවෙයි. හරි. එහෙනම් පොඩි මුදල් පොතක් ඉක්මනට ගහගමු. මුදල් ගිණුමක්. තමයි වෙන මුදල් ගිණුමක්. ඔය මුදල් පොත කියලා කියවෙන්නේ මොකද දන්නවද? මුදල් ගිණුමට අපි 10 වසරේ 8 වෙනි පාඩමේ ඉඳලා කියන්නේ මුදල් පොත කියලා. දෙකම එකයි. එක සමාන වචන. හරි 7 වෙනි ගාන අපි කරගෙන යමු. එහෙනම් මුලින්ම මම කිව්වා වගේ පොඩි මුදල් පොතක් ඉතින් අපි ගහගමු. හරි. ඊට පස්සේ ගිණුම් දෙක තුනක් අපි ගහගමු තව ටිකක්. උදේ මේ A level වල එහෙම A level වලදී සාමාන්‍යයෙන් මේ මෙහෙම ඉරි ගහද්දි මේ ඇත්තටම රූල පාවිච්චි කරන්න එපා කියනවා. කොහොමද? කෙලින් ඉරි ගහන්න කියලා. A level කොහොමද ඒව කරන්නේ? ඒ කියන්නේ රූල පාවිච්චි කරනවා කියලා කියන්නේ වෙලාව යන හින්දා කියලා මේ රූල ගන්න පාවිච්චි කරන්න එපා කියනවා. එලින් මිරි ගන්න. ඒ කියන්නේ අර පිටුවක් පිරෙන්න ගහන ගිණුම් තියෙනවා. දැන් අපේ O level වල නම් පොඩි ගිණුම් නේ ගහන්න තියෙන්නේ ඕක. ඒක මේ පිටුවක් පිරෙන්න ඕක ගිණුම් ගන්නවා කියලා. ඒ දවස්වල වැඩි ඒ විදිහට ගැහුවේ නැහැ. ඒක ඉරි පොඩ්ඩක් ඇද වෙලා තියෙන ගණන් ගන්න එපා. හරි පළවෙනි එක පුතේ මාර්තු 1 අයිතිකරුවෝ රුපියල් ලක්ෂ 8ක ප්‍රාර්ථනයක් ඉදවීම. හරි. මොන ලක්ෂ 8ක ප්‍රාර්ථනයක් ඉදවුවා? සල්ලි නේ. හරි. සල්ලි නෑ මේ සල්ලි කියලා කියන්නේ වත්කම්. හරි. වත්කම්. හරි. වත්කම් වැඩි වීම
හර වත්කම් වැඩි වත්කම් කියන්නේ මුදල්නේ මේ දැන් සල්ලි අපිට එන හින්දා ඒ කියන්නේ මුදල් අපිට එන හින්දා පුතේ වත්කම් වැඩි වීම හර කියන එකට අනුව ඔන්න මුදල් ගිණුම එකක් අනිත් එක ප්‍රාග්ධන ගිණුම ප්‍රාග්ධන ගිණුම අනිත් එක මේ ගාන කියලා පුතේ ගාන ලක්ෂ 8ක ප්‍රාග්ධනයක් ඉදවීම ලක්ෂ 8ක ප්‍රාග්ධනයක් ඉදවීම හරි දිනය 3යි 1නේ 3යි 1 ඔන්න ප්‍රාග්ධනයක් යොදවනවා 3යි 1 උදේ ප්‍රාග්ධනයක් යොදවනවා ලක්ෂ 8ක 1යි 2යි 3යි 4යි 5යි අර බින්දු ටික ගණන් කර කරන්න ඔබ වැරදුනොත් එමුනේ හරි මම කියලා මම වරද්දාගත්ත කියලා මම ගණන් කරනවා හරි ඊට 3යි 1 උදේ අපි මුදල් දැන් මේවා එන දැන් මේක මේ තුන්වෙනි පාඩම අද දවසේ කරන්නේ මේ ගනුදෙනුව කරන්නේ අද දවසේ තුන්වෙනි පාරට නේද මුදල් ලාභයෙන් පුතේ වස්තාව වැඩි වීම හර ප්‍රාග්ධනය කියලා කියන්නේ අයිතිකරුගේ හිමිකම වැඩි වුණා හිමිකම වැඩි වීම බැර හරි එහෙනම් තමයි ප්‍රාග්ධනය කියනු බැර ඊළඟ එක හරි රුපියල් 30000 ලක්ෂ 3ක භාණ්ඩ තොගයක් අත්පිට මුදලට ගැනීම හරි ඔන්න සල්ලිම දීලා අරන් තියෙන්නේ හරි මාර්තු 2 දැන් ගැනුම් ගිණුමනේ යන්නේ මුදලට ගත්තත් කොහොම ගත්තත් ගැනුම් ගිණුම යන්නේ මාර්තු 2 අපි සල්ලි වලින් තමයි ගෙවලා තියෙන්නේ. ඒතකොට මුදල් කියන වස්තුන් පුතේ අඩු වෙනවා. මුදල් කියන වස්තුන් අඩු වෙන හින්දා බැර 3යි 2 ගැනුම් ලක්ෂ 3යි ලක්ෂ 3යි හරි ඊට පස්සේ දැන් ගැනුම් කියලා කියන්නේ පුතේ ව්‍යාපාරයට වියදම වැඩි වීම හර වියදම් වැඩි වීම හර හරි හරනේ ගැනුම් වීම ඔන්න 3යි 2 මුදල් ලක්ෂ 3ක් පුතේ හරි ලක්ෂ 3ක් හරි දැන් ටිකක් මම පොඩ්ඩක් ස්පීඩ් කරලා කරන්නේ දැන් තාලන් අපි දෙකක් ඇදුවානේ ඊය සතියේ සම්පූර්ණ ගණන් 10ක් ඇදුවා දැන් මේ සතියේ ගණන් දෙකක් ඇදුවා දැන් මේ අන්තිම ගණන කරන්නේ නැහැ දැන් ඉතින් ටිකක් මම ලියනවා තව ටිකක් හරි ඒක ටිකක් වෙනස් දෙයක් සමහරවිට අලුත්ම දෙයක් වෙයි ඒ හින්දා බලා ගන්න හරි ඔන්න හරි දැන් ආයෙ මතක් කරගන්න ඔන්න මුදල් එද්දි හර වෙනවා මුදල් යද්දි බැර වුණා ඒ හින්දා තමයි හර බැර වෙලා තියෙන්නේ හරි ඊළඟ එක තුන්වෙනි එක රුපියල් 10000ක් වූ ව්‍යාපාරයේ මාසික කුලිය ගෙවීම සල්ලි වලින් ගෙවලා තියෙනවා මුදල් වලින් ගෙවලා තියෙනවා මුදල් අඩු වෙද්දි කොහොමද බැරනේ කියන්නේ වස්තුම් අඩු වීම බැර කියන එකට අනුව මුදල් අඩු වීම බැර කීයද ගෙවුවේ රුපියල් මාසික කුලිය කීයද ගෙවුවේ රුපියල් 10000යි මාර්තු 3 රුපියල් 10000ක මාසික කුලියක් ගෙවුවා හරි මාර්තු 3 කුලිය ඒවා රුපියල් 10000 හරි දැන් කුලිය කියලා කියන්නේ පුතේ ව්‍යාපාරයට වියදම හරි ඔන්න වියදම කුලිය ගිණුම කියලා කියනවා කුලිය ගිණුම කියලා කියන්නේ වියදමක් පුතේ වියදම වැඩි වෙනවා අපි කුලිය ගෙවන්න අපේ වියදම වැඩි වෙනවා වියදම වැඩි වීම හර වියදම වැඩි වීම හර අවදාස 3යි 3 මුදල් රුපියල් 10000යි රුපියල් 10000යි 3යි 3 මුදල් රුපියල් 10000යි හරි මේකත් හරි හතරවෙනි එක රුපියල් 70000කට භාණ්ඩ අත්පිට විකිණීම සල්ලි වලට විකුණලා තියෙනවා හරි සල්ලි මුදල් අපිට එනවා පුතේ අත්පිට විකිණීමක් නේ රුපියල් 70000ක් රුපියල් 70000ක් ඔන්න අත්පිට විකුණනවා 3යි 4 මුදල් කියන දේ අපිට එනවා පුතේ ඒ හින්දා මුදල් පොත හර වෙනවා මුදල් අපිට එන්නේ මුදල් පොත හර වෙනවා 3යි 4 පුතේ විකුණු රුපියල් 70000 රුපියල් 70000 හරි ඊට පස්සේ අපි විකුණුම් ගිණුමක් ගන්නවා විකුණුම් ගිණුම නැහැ විකුණුම් ගිණුමක් ගන්නවා 3යි 4 මුදල් රුපියල් 70000යි ඇයි දැන් මේක බැර කරේ විකුණුම් කියලා කියන්නේ පුතේ ආදායමක් හරි විකුණුම් කියලා කියන්නේ පුතේ ආදායම වැඩි වීම බැර ආදායම වැඩි වීම බැර
හරි මම තවත් මෙන්න මේක පාවිච්චියට ගන්නේ නැවත නැවත කියන්නේ ඒක තමයි හොඳම විදිය ඔයාලට ඉස්සරහට හැමදේම හරියට කරගන්න. ඒකයි මම එහෙම කරන්නේ. ඊළඟ එක පුතේ පස්වෙනි එක රුපියල් 80000ක භාණ්ඩ ණයට ගැනීම. ඔන්න අපි රුපියල් 80000ක භාණ්ඩ ණයට ගන්නවා මාර්තු 5. හරි. මුදලට නෙමෙයි ගන්නේ ණයට. අපි දානවා ගැනුම් ගිණුමට රුපියල් 80000ක් හර. හරි. භාණ්ඩනේ ගන්න එක ගැනුම් ගිණුමට දානවා. 3.5 අපි ගන්නේ ණයට ඒක ණය හිමි රුපියල් 80000. ඉතින් ණයට ගන්න ඉන්න ණය හිමිනේ. ණයටනේ ගන්නේ. ණයට ගන්න ඉන්න ණය හිමි රුපියල් 80000. හරි. ණය හිමි ගිණුම ණය හිමි කියලා කියන්නේ ව්‍යාපාරයේ වගකීමක්. හරි. ව්‍යාපාරයේ පුතේ වගකීමක්. වගකීම් වැඩි වීම බැර. හරි. 3.5 ගැනුම් රුපියල් 80000. රුපියල් 80000. හරි. දැන් මේක උදාහරණ ලියා ගන්න කලින් මෙන්න මේ ටිකේ මොනවද අඩුපාඩු තියෙනවද ලියා ගන්න. මම තව ටිකකින් මේක අයින් කරනවා. විදුතරාන් ටිකද ලියාගෙන යනවා. වැඩි වෙලාවක් යන්නේ නැහැ ඒක. ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් මේ අර කිව්වා වගේ ඔයාලට Telegram එකෙන් හරි නැත්නම් WhatsApp එකෙන් හරි අහන්න පුළුවන්. ගොඩක් හොඳයි Telegram එක පාවිච්චි කරලා ප්‍රශ්න ටික අහනවා නම් කිසි ගැටලුවක් නැහැ. හරි. Telegram එකෙන් පුළුවන් තරම් ප්‍රශ්න අහන්න. මේ එතකොට මට අර අඳුර ගන්න ලේසියි. හරි. හොඳයි. මම නැවත නැවතත් කියන්නේ මේ ආයතනය ගොඩක් අය අහන ඉඳලා මේ මම ඉතලා නමක් ලියව නම්බර් එකක් ලියව මොනවා හරි කියනවා නම් මෙසේජ් එකක් ගන්න ඈ. හරි. හොඳයි එහෙනම් මේ ටික හරි 80000යි මේ දෙන්න ඕනි කියලා දාලා කියනවා. ඔව් 80000 තමයි තියෙන්නේ. සුදා තමයි දාන්නේ. හරි. තව හොඳ ප්‍රශ්නයක් අහනවා. මේ පුතේ ඔයාලට O level වලට හරි කොටු රූල් වලින් යන්න ඉන්නේ නැහැ. හරි. ඒ හින්දා ඔයාලා දැන් කොහේ හරි තියරි ක්ලාසස් යනවා නම් හරි ඉස්කෝලේ පාඩම් පාවිච්චි කරනවා හරි මම නම් කියන්නේ තනි රූල් පාවිච්චි කරන්න. ගණිතය විෂයයටවත් හරි ගණිතය විෂයයටවත් ඔයාලට කොටු රූල් එන්නේ නැහැ. ඔයාලට එන්නේ තනි රූල් වල. ඔයාලා එක වසරේ ඉඳලා 11 වසර වෙනකම්ම කොටු රූල් වල ගණන් හැදුවට තනි රූල් වලින් තමයි උත්තර ලියන්න එන්නේ. හරි? තනි රූල් පොතක් තමයි දෙන්නේ. ඒ හින්දා හැම වෙලාවෙම මේ තනි රූල් වලින් ලියන්න පොඩ්ඩක් පුරුදු වෙන්න. හරි. මේක අයින් කරනවා. හරි අපි විස්තරහන් ටික අපි ලියාගෙන යන්න යන්නේ දැන්. ඔන්න දැන් සමහර පැත්තටම කියනවා මොකද? සමහර වෙලාවට දැන් මේ ටික ගිණුම් වලට දාන්න දන්නවා. විස්තර ගහන්න ලියන්න කිව්වම මතක වෙන්නේ. දන්නේ නැහැ. මොකක්ද කියලා. හරි ඒක තමයි මම ඔන්න මේකෙන් පහක් තෝරගෙන මේකෙන් පහක් ගත්තේ. හරි. විස්තර ගහන්න ලියන්න. දැන් මොකද්ද දැන් මේ විස්තර ගහන්න කියන්නේ? අපි බලමු. හරි. 6 වෙනි එක රුපියල් 10000ක් අයිතිකරුගේ පෞද්ගලික පරිහරණයට ගැනීම. හරි. දැන් ඔළුවේ තියෙන්න ඕන. දැන් ගිණුම් ගහන්නේ. හරි. 6 වෙනි එක ඔන්න විදුතරාන් ලියන්නේ. පුතේ අයිතිකරු රුපියල් 10000ක් ඔන්න ගන්නවා පරිහරණයට. දැන් මුදල් කියන දේනේ යන්නේ එළියට. මුදල් දැන් ඔන්න ගිණුම් වලට දාපු දේ මතක තියාගන්න. මුදලුයි අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට ගන්න හින්දා ඒකට අපි කියන්නේ ගැනිලි කියලා. ගැනිලි කියලා කියන්නේ පුතේ ගැනිලිින් නම් මොකද වෙන්නේ? ගැනිලිින් හිමිකම අඩු වෙනවා. ඒ හින්දා හිමිකම අඩු වෙන නිසා ඒක හරි. හරි?
කැන්විලි ඉඳලා හිමිකම අඩු වෙනවා. ඒ හින්දා ඒක හර. මුලින්ම අපි ලියන්නේ හර සටහන. කැන්විලි ගිණුම හර 10000යි. 10000. හරි. කැන්විලි ගිණුම හර 10000. දැන් මුදල්නේ අපි ගෙවන්නේ. එහෙනම් මුදල් ගිණුම බැර 10000යි. සාමාන්‍යයෙන් පුතේ අපි චුට්ටක් විතර මෙන්න මේ හරිය වගේ පටන් ගන්නවා. පොඩ්ඩක් එහාට වෙන්න පටන් ගන්නවා. හරි. ඒක ලොකු ගැටලුවක් නෑ. ඒ වුණත් චුට්ටක් අපි අර හර සහ බැර කියන එක පොඩි වෙනසක් පෙන්නන්න. පොඩ්ඩක් පටන් ගන්න මේ පැත්තෙන්. හරි. මුදල් ගිණුම බැර 10000යි. අර මේ අපි ගිණුම් වලට දාපු එක හරි ගිණුම් වලට දාපු එක අපි ලියලා පෙන්නනවා. දැන් ගොඩක් අය මේක කියනවා අයියෝ මාර්ලේසි කියලා. ඇත්තටම ලේසි නෑ. ගණන් ගිණුම් ගහන්න ඕනේ නෑ. ඒක ලේසි. හොඳ 6 ඉවරයි. දැන් 7 වෙනි. රුපියල් 10000ක් වූ මාසික වැටුප් ගෙවීම. ඔන්න මාසික වැටුප ගෙවලා තියෙනවා. හරි. එකක් මුදල් ගිණුම මුදලින් ගෙවන්නේ. එකක් මුදල් ගිණුම අනිත් එක මොකද්ද? අනිත් ගිණුම නම මොකද්ද? ගෙව්වේ වැටුප් නෙමෙයි. වැටුප් ගිණුම. වැටුප් කියලා කියන්නේ ව්‍යාපාරයට වියදම. වැටුප් කියලා කියන්නේ ව්‍යාපාරයට වියදම. වියදම් වැඩිවීම හර. අපි තමයි වැටුප් ගෙවලා දෙන්නේ. වියදම් වැඩිවීම හර. හරි. ඒ හින්දා ඔන්න වැටුප් ගිණුම හර 10000යි. හරි. වැටුප් ගිණුම හර 10000යි. පොඩ්ඩක් ඔන්න මේ පැත්තෙන් පටන් අරගෙන මුදල් ගිණුම බැර 10000යි. හරි. උදේ පොඩි ප්‍රශ්නයක් අහලා තිබ්බා මම ඒකට උත්තරයක් දෙන්න. නැත්නම් ඒක පටලව ගන්න. මෙන්න මේ බැර කියන එක ලියන්නේ නෑ නේද කියලා මගෙන් අහලා දුන්නා. නේද පුතේ? පුතේ ඒ බැර කියන එක ලියන්නේ නැත්තේ පොදු ජර්නල් එක. ඒක පොදු ජර්නල් එකට දාලා මේ විස්තර ගන්න ලියන්නේ හර බැර කියන දෙක අනිවාර්යයෙන් කියන්නේ හර බැර කියන එක ලියන්න ඕනේ. හරි? අනිවාර්යයෙන් ලියන්නේ. හරි? අනිත් එක තමයි මේ දෙක මාරු කරලා ලියුවට එහෙම කමක් නෑ. ඒ වුණාට ඉතින් මේ වැරදි විදියට මොකටද ලියන්නේ? ඉතින් හර එක කලින් ලියන්නකො. මේ දෙක මාරු කරලා ලියන්නේ නේද? හරි. දැන් සමහර වෙලාවට එහෙම වෙනවනේ. දැන් එකපාරට මේ මුදල් ගිණුම යන කට්ටියට ටක් ගාලා ඔලුවට එනවනේ. ඒක ටක් ගාලා ගන්න මුදල් ගිණුම උඩින් ලියනවා. ඊට පස්සේ තමයි මතක් වෙන්නේ මුදල් වල වැටුප් වලට යන්නේ. එන වැටුප් ගිණුම හර කරනවා. උදේ මෙහෙමයි. ඕක බලාගෙන යන කෙනෙක්ට ඕක පැටලුනොත් එම් සාමාන්‍යයෙන් ලියන්නේ හර එක. ඒක තමයි හරි විදිය. එහෙම මාරු කරලා ලියුවා කියලා ඉතින් අර ඔයාලගේ උත්තර පත්‍රය බලන කෙනා ඒක හරියට අවබෝධයෙන් කියවලා දැක්කොත් හරි. නැත්නම් දැන් උදේ ඉඳලා රැ වෙනකම් පේපර්ස් බලලා හවස් වෙනකම් පේපර්ස් බලලා මහන්සියෙන් ඉන්න කෙනෙක්ට මේක සමාජලාට දැක්කේ නැතුනොත් ඉතින් වැරදි දාන්න පුළුවන්. හරි? හොඳයි පුතේ. හරි. ඉතින් මේ ඊට පස්සේ 8 වෙනි එක. හරි? 8 වෙනි එක. 8 වෙනි එක කමාවක් දැම්මම කමක් නැහැ. ඉතින් වෙන් කරන්න බෑ. බින්දු ටික කමාවක් දැම්මම කමක් නැද්ද කියලා අහලා තිබ්බා. හරි. රුපියල් 20000ක බැංකු ණයක් ගැනීම. අන්න දැන් ඒක නම් ලිව්වේ රුපියල් 20000ක බැංකු ණයක් එද්දි මොකද වෙන්නේ? බැංකු ණයක් එනවනේ ව්‍යාපාරයට. මුදල් එන්නේ නේ. මුදල් කියලා කියන්නේ වත්කමක්. මේ වත්කම වැඩිවීම හර. වත්කම වැඩිවීම හර. ඔන්න මුදල් ගිණුම හර ඉතින් කීයද ගාන 20000යි. 20000යි. හරි. දැන් මොකක්ද අනිත් එක බැංකු ණයනේ. බැංකු ණයනේ ගත්තේ බැංකු ණය කියලා කියන්නේ වගකීමක්. වගකීම් වැඩිවීම බැර. වගකීම් වැඩිවීම බැර. හරි. බැංකු ණය ගිණුම. උදේ බැංකු ගිණුම කියලා එහෙම ලියන්න එපා. බැංකු ගිණුම කියලා කියන්නේ වත්කම් ගිණුම 20000. හරි. ඊළඟ එක 9 වෙනි එක රුපියල් 10000ක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීම. අන්න ඒක චුට්ටක් හොඳයි. හරි. රුපියල් 10000ක ස්ථාවර තැන්පතුවක්. අපි ගාවට සල්ලි ගිහලා දානවා බැංකුවට. බැංකුවේ පටන් ගන්නවා ස්ථාවර තැන්පතු ගිණුම. හරි. දැන් මේක බැංකු ගිණුම කියන එකට දාන්න එපා. බැංකු ගිණුම අදාළ වෙන්නේ පුතේ ජංගම ගිණුම් වලට. හරි. ඒක ඉස්සරහට උගන්නන්න පාදනවා. ජංගම ගිණුම් වලට. හරි. ඊට පස්සේ මේ ඊට පස්සේ පුතේ සාමාන්‍යයෙන් මේ
අපි දාන්නේ ස්ථාවර තැන්පතු ගිණුම කියලාම ගිණුමක් ආරම්භ කරනවා. ස්ථාවර තැන්පතුවක් කියලා කියන්නේ අපිට වත්කමක්. වත්කම වැඩි වීම හර. වත්කම වැඩි වීම හරින්ද ඔන්න අපි දානවා 9 වෙනි එක ස්ථාවර තැන්පතු ගිණුම. ස්ථාවර තැන්පතු ගිණුම හර කීයද ගාන රුපියල් 10000යි. රුපියල් 10000යි. හරි පුතේ මුදලින් ගෙවන්නේ මුදල් කියලා බැංකුවේ ගාන්නේ මුදල් ගිණුම බැල 10000 මුදල් ගිණුම බැල 10000 හරි ඒක හරි පහවෙනි එක රුපියල් 60000ක භාණ්ඩ ණයට විකිණීම. දැන් ණයට විකුණලා තියෙනවා. දැන් ණයට විකුණක් දෙන්නේ ණය හිමිද ණය ගැතිද? ණයට විකුණක්දී අපිට ගෙවන්න ඕන එකක් තියෙන්නේ ණය ගැති නේද? ණය ගැති. හරි. ණය ගැති පුතේ. ඔන්න ණය ගැතිව කියලා කියන්නේ ව්‍යාපාරයට වත්කම. හරි. ණය ගැතිව කියලා කියන්නේ ව්‍යාපාරයට වත්කම. ඔන්න වත්කම වැඩි වෙනවා. ණය ගැති කියන වත්කම වැඩි වෙනවා වැඩි වෙනින්ද හර. ණය ගැතිව කියන්නේ වත්කමක් ඈ. ණය ගැති ගිණුම හර ණය ගැති ගිණුම හර රුපියල් 60000යි. රුපියල් 60000යි. ණය ගැති ගිණුම හර රුපියල් 60000යි. හරි. ණයට විකුණුවනේ නේද පුතේ? ණයට විකුණු බිල විකුණුම් කියලා කියන්නේ ව්‍යාපාරයක් මොකද්ද? ආදායම. ආදායම් වැඩි වීම බැර. ආදායම් වැඩි වීම බැර. හරි. ඔන්න විකුණුම්. විකුණුම් ගිණුම බැර 60000යි. විකුණුම් ගිණුම බැර 60000යි. හරි. මේක සුට්ටක් වෙනස් අර කලින් එකට ස්ථාවර තැන්පතුල අපි දැම්ම වත්කම් වැඩි උනේ ගහර වත්කම් අඩු වෙනද බැර. මෙතන උනේ ණයට විකුණුවා. ණයට විකුණුවා පස්සේ ණය ගැටි කියන්නේ වත්කමක එක වැඩි වීම හර විකුණුම් කියන්නේ ආදායමක් ඒක වැඩි වෙනද බැර. හරි. ඔන්න ඔය විදිහට තමයි වෙන්නේ. හරි. ඉතින් ඔන්න අපි උදේ 7 වෙනි ගානක් ඉවර කරා. 7 වෙනි ගානක් ඉවර කරා. හරි. ඉතින් අර කිව්වා වගේ අපි ඊළඟ දවසේ ඉඳලා පුතේ මේ පේපර් ක්ලාස් එකේ වැඩ කටයුතු ටික පටන් ගන්නවා. ඉතින් අපි දිගටම සාකච්ඡා කරමු. සමහර වෙලාවට දැන් අපි පාඩමෙන් අපි මෙච්චර ගණන් හදාගෙන එහෙමනේ. ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න තියරි වල එහෙම ගොඩක් ලස්සන කතා තියෙනවා කතා කරන්න. හරි. හැමදාම මතක තියාගන්න ඔයාලා ග්‍රහස්පතින්දා රෑ 9:00 11:00 කොමර්ස් පාඩම් කරනවා. හරි. ඒක ඔළුවේ තියාගන්න. හරි ෆික්ස් ඩිපොසිට් එක වාදියේ මහලා තියෙන ෆික්ස් ඩිපොසිට් එක වාදිය තමයි ගොඩක් ලොකු අහලා තියෙන ප්‍රශ්නයක්. තවර දැනගන්නකො වාදිය මොකක්ද කියලා. ඉතින් හොඳ අපිට මේ පොලියක් හම් වෙනවා. හරි. මම සාමාන්‍යයෙන් මම ඇත්තටම මේ කියනවා මේ ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකුවක අවුරුදු ගාණක් වැඩ කරපු කෙනෙක්. හරි එහෙනම් බැංකුව ගැනීම ලස්සන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. හරි. ඉතින් මේ අපි පේපර් ක්ලාස් එකේදී හිමිතරේ හැම දෙයක්ම කතා කරමු ඉස්සරහට. හැම පාඩමක්ම ආවරණය වෙන විදිහට හැම දෙයක්ම ලස්සන කතා කරමු. කිව්වා වගේ මතක තියාගන්න. ඔයාලා බ්‍රහස්පතින්දා 9:00 11:00 කරන්නේ කොමර්ස් පාඩම් කරන එක. අපි පාඩම් කරන්නේ. හරි. අන්න ඒක. මම ඇත්තටම පුතේ හැමදාම කැමති මම උගන්වන කට්ටියත් එක්ක යාළුවෝ විදියට ඉන්න. මම ඒක තමයි සාමාන්‍ය මගේ හැටි. මම Facebook page එකට ගියාම පස්සේ ඒක වල තේරෙයි මම සාමාන්‍ය මගේ හැටි එනවා. හැබැයි මේක මම කියන එක ඔයාලා ලස්සනට කරගන්න ඕනේ කිසිම ගැටලුවක් නැහැ. හරි සතුටු වෙනවා. හැමදාම. හරි. ඉතින් මේ දැන් මම කිව්වා වගේ මේ හැමදාම කියනවා වගේ දැන් තියරි ක්ලාස් වල ගොඩක් එන්නේ නැහැ. ඒක වෙන කට්ටිය එන්න නැත්නම් අනිත් කට්ටිය කිසිම ගැටලුවක් නැහැ. ඒවා හොඳට වැඩ ටික කරගන්න. හරි. පේපර් ක්ලාස් එකෙන් වැඩ ටික හොඳට කොට දාගන්න. හරි. හොඳ අනාගතයක්. ඉතින් මේ අනිවාර්යයෙන්ම ඔයාලට හම්බ වෙනවා. හරි. ඉතින් සතුටුයි රැ වෙනකම් මේ වෙලාව වෙනකම් 260 ගානක් සහභාගී වෙලා ඉන්න සතුටුයි ඉන්න. හරි. හොඳයි. ඉතින් පුතේ එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. අපි ඊළඟ දවසේ පේපර් ක්ලාස් එකෙන් හම්බ වෙනවා. YouTube channel එකේ link එක මම ඒක ඔක්කොම දාන්නම්. මගේ ක්ලාස් ගැන එක්කම විස්තර ටික දාන්නම් කියපු ටික. හරි. ඒකත් එක්ක ඔයාලගේ feedback එකක් තියෙනවා නම් ඒ feedback එක අනිවාර්යයෙන්ම මගේ නම්බර් එකට
මේ WhatsApp message එකක් දාන්න feedback එක මම ආසයි පොඩ්ඩක් බලන්න ඔයාලා කොහොමද ඔයාලට කිසිම ගැටලුවක් නැද්ද ඒක තේරුණාද ප්‍රශ්නයක් නැද්ද හරි අද දවසේ එහෙනම් ඉවරයි හැමෝම පරිස්සමෙන් ඉන්න කොරෝනාත් එක්ක දෙඩ ගන්න එපා පුතේ ඔයාලා පරිස්සමෙන් ඉන්න අනිවාර්යෙන්ම හැමෝම අම්මා තාත්තා හැමෝමත් එක්ක පරිස්සමෙන් ඉන්න ගෙදරට හරි ජය වේවා හැමෝටම අපි ඊළඟ දවසේ අනිවාර්යෙන් බ්‍රහස්පතින්දා 9:00 11:00 වෙමු හරි හැමෝටම good night